එතකොට මේ වර්ඩ් ටියුටෝරියල් එකේ තියෙන්නේ ටෙම්ප්ලේට්ස් ගැන. ටෙම්ප්ලේට්ස් ගැන අපි කතා කරලා ඉවරයි. එතකොට මම මේ ටිකයි කතා කරන්නේ ඔයගොල්ලොන්ට කියවන්න තියෙන්නේ මේ කොටස් ටික. මේ කොටස් ටික කියව ගන්න කොහොමද ටෙම්ප්ලේට් එකක් ඩවුන්ලෝඩ් කරලා ඔයාගේ මැෂින් එකට අරගෙන ඒක තමන්ගේ එකක් කරගෙන හදාගන්න කියන එකයි මේ ටෙම්ප්ලේට් එකේ මේ පේජ් එකේ තියෙන්නේ. මේ දෙපැත්තේ මේ ඒ ටික තමයි කියලා තියෙන්නේ. මම හිතන්නේ ඔයාලා මේව කියවනවා ඇති. කිව්වොත් ඔයගොල්ලොන්ට තව ගොඩක් දේවල් ගන්න පුළුවන්. එතකොට මේ ගැන කතා කරන්නේ මම දැක්ක ටෙම්ප්ලේට් වලින් ළමයි හෝම්වර්ක් කරලා එවලා තිබුණා. ළමයි 3-4 දෙනෙක් කරලා එවලා තිබුණා. මට මේ දවස් ටිකේ බලන්න වෙලාවක් තිබුණේ මම බලලා ඒ වගේ ඇගීම් ටික දෙන්නම් ඔයාට. ඊට අමතරව පේජ් සෙටප් එක. දැන් ඔයාට පේජ් සෙටප් එක පිළිබඳව ගැටලුවක් නැහැ. ඒ පේජ් සෙටප් කියන එක පිළිබඳව ගැටලුවක් නැත්තේ අපි පේජ් සෙටප් එක දැන් දවස් 3-4ක් කතා කරා නේද? පේජ් සෙටප් එක ගැන කතා කරා. පේජ් එකේ සෙට් කරන එක. කිසියම් පිටුවක් මුද්‍රණයට සුදුසු පරිදි සෙට් කරගන්න එකට කියන නම තමයි පේජ් සෙටප් කියලා කියන්නේ. එතකොට පේජ් සෙටප් එක කරනකොට ප්‍රධාන අංශ ප්‍රධාන අංග තුනක අවශ්‍යතාවය තියෙනවා. එකක් තමයි පේපර් සයිස් එක. අපි පේපර් සයිස් එක ගැන කතා කරලා දැන් ඔයගොල්ලෝ වැඩ කරන්නත් දන්නවා. මාජින් ගැන ගොඩක් දේවල් දන්නවා. මාජින් හදා ගන්නත් දන්නවා. ටීචර් කෙනෙක් වගේ කාට හරි උගන්වන්නත් මාජින් ගැන දැන් ක්‍රම ගොඩක් දන්නවා. ඒ වගේම ඔරියන්ටේෂන් දිශාවන් දෙකක් අපි කතා කළා. එකක් පෝර්ට්‍රේට් අනිත් එක ලෑන්ඩ්ස්කේප්. කිසියම් පිටුවක් දික් අතට මුද්‍රණය සඳහා සූදානම් කරනවා නම් මේ වගේ එකට අපි කියනවා පෝර්ට්‍රේට් කියලා. ඒ වගේම කිසියම් පිටුවක් හරස් අතට මුද්‍රණය සඳහා සූදානම් කරනවා නම් අපි එකට කියනවා ලෑන්ඩ්ස්කේප් කියලා. මේවා සාමාන්‍යයෙන් තාමත් හුරු නැති අය ඉන්නවනම් මම ඔය අඳින්නේ ඔයගොල්ලොන්ගේ තවත් දැනුම වැඩි වෙන්න. ටියුටෝරියල් එකේ සයිඩ් එකෙන් ඔයා පෑනින් ටක් ගාලා කටුවට පොඩිවට ඇඳ ගන්න මේක. පෝර්ට්‍රේට් කියන්නේ මොකද්ද? ලෑන්ඩ්ස්කේප් කියන්නේ මොකද්ද කියලා. පෝර්ට්‍රේට් කියන එක එකපාරම අමාරු නම් මෙතන P අකුර දාගන්න, ලියා ගන්න. පස්සේ ටියුට් එක බලලා ලියා ගන්න. මෙතන ලෑන්ඩ්ස්කේප් කියන එක එකපාර ලියා ගන්න අමාරු නම් L අකුර දාගන්න. ඔයගේ කෙටි සටහන් දාගෙන යාමේ අයිතියත් ඔයා සතුයි. රයිට්. එතකොට ඔය තමයි පේජ් එක සෙට් කරගන්න අවශ්‍ය කරන ප්‍රධාන කරුණු තුන. පේපර් එකේ සයිස් එක අපි ගන්න A4 කියලා. ඔයාලට මතක ඇති A4 සයිස් කොලයක් බවට පත් කරගන්නේ ඇයි කියන එක අපි ඉගෙන ගත්තා. ඒ වගේම මාජින්ස් ඔයා දැක්ක টপ මාජින් එක টপ කියන්නේ මේ උඩ එක, left මාජින් එක වම් පස, bottom මාජින් එක දකුණු පස, ඒ වගේම right මාජින් එක දකුණු පස, වම් පස දකුණු පස. ඒ වගේම තමයි මේ මාජින් එකේ තව කොටසක් ගැන අපි කතා කරා මතක ඇති මේ left එකට මොකක්ද ඒක? ගට එක. ගට මාජින් එක. ඒවා ඔක්කොමත් අපි කතා කරලා ඉවරයි පහුගිය දේශනේ. ඒකට හිටියේ නැති කවුරු ඉන්නවනම් පහුගිය වීඩියෝ එක බලන්න. එතකොට අපි පේපර් සයිස් ගැන කතා කරනකොට මුද්‍රණය සඳහා යන ඕනම වෙලාවක අපි ප්‍රින්ටර් එකක් ඇතුළට කොලයක් දැම්මොත් ඒ දාන කොලේ අපි කල්ලාතුව software එක තුලින් සිලෙක්ට් කරගන්න ඕනේ. කල්ලාතුව සිලෙක්ට් කළා තමයි ප්‍රින්ටර් එකට අදාළ කොලේ එක්කෝ රෝලර් එකක් හරහා දෙන්නේ. එහෙම නැත්නම් අතින් ඉස්සරහින් කොලේ කවර් එක ඇරලා ඇතුළට දාන්න. එහෙම නැත්නම් කොල ටික දාන්න පුළුවන් ප්‍රින්ටර් එක උඩින් දාලා හරි යටින් දාලා හරි කවර් එක ඇරලා හරි ප්‍රින්ටර් එකට කොල ටික දාන්න පුළුවන්. ඒ දාන්න පෙර software එකකින් Word එකකින් අපි Word වල නම් වැඩ කරන්නේ Word එකකින් ඔයා මුද්‍රණයට ගන්න කොලේ මොකක්ද කියලා තෝරලා දෙන්න ඕන. දැන් letter මෙතන ලෝකයේ සම්මත කොල වර්ග කීපයක්. letter කියන කොලය පාවිච්චි වෙනවා යම් ප්‍රමාණයක්. නමුත් ගොඩක් පාවිච්චි වෙන්නේ නැහැ. මේ letter කියන කොලේ ඔයාට දැකලා ඇති බැංක් ස්ටේට්මන්ට් එහෙම ඉන්නේ බැංකුවෙන් ගොඩක් ලාට ඔය අපි හිතමුකෝ විදුලි බිල, ලයිට් බිල වගේ මට ඒක නම් හරියටම ප්‍රමාණය මතක නැහැ. බැංක් ස්ටේට්මන්ට් එකක්මයි. ඔය දෙපැත්තෙන් අර හිල් බිදලා තියෙන කොලේ කඩලා අයින් කරන්න පුළුවන්. අන්න ඒ જાති කොලයක් තමයි letter කියන්නේ. අඟල් වලින් ගත්තොත් අඟල් 8.5 වැඩි කිරීම 11යි. ඒ කියන්නේ පළල 8.5යි මේ වගේ ගත්තොත් එහෙම මේ කොලේ ගත්තොත් එහෙම අපි පළල කියලා සලකන්නේ මේ පැත්තට. පළල කියලා කොලයක සලකන්නේ කොයි පැත්තද? මෙන්න මේ පැත්ත. හරිද? එතකොට දිග කියලා සලකන්නේ නැත උස කියලා සලකන්නේ මේ පැත්ත. එතකොට පළල තමයි 8.5. මේක 8.5යි. උස කීයද? 11යි. පේපර් එක මේක අහන්න පුළුවන්. ඔයා දන්නවද ලෝකයේ තියෙන සම්මත කොළ වර්ග මොනවද කියලා? ඔයාගේ දැනුම බලන්න, උරගා බලන්න අහන්න පුළුවන්. ඒ වගේ අදහසක් තියෙන්න ඕනේ මේ ටියුටෝරියල් එක කියවලා නැවත පාරකුත් බලලා මොනවද මේ කිව්වේ කියලා ඔළුවට වැටෙන්න ඕනේ. ඊළඟ කොලේ ලීගල්. ඊළඟ කොළ වර්ගයේ තියෙන ලීගල්. හරිද? ලීගල් කොලේ. ඒක සයිස් එක 8.5මයි. හැබැයි වැඩි වෙලා තියෙන්නේ මොකද්ද? උස අඟල් 3කින් වැඩි වෙලා තියෙනවා. ලීගල් කොලේ. ඔයගොල්ලෝ දැකලා ඇති ඔය ඔප්පු ලියන්න එහෙම ගන්න. ලීගල්.
ලීගල් පේපර්ස් කියලා ගොඩකට ලෝයර්ස් තමයි ඒක පාවිච්චි කරන්නේ. ඊළඟට එක්සිකියුටිව් පේපර් එක. එක්සිකියුටිව් පේපර් කියලා එකක් තියෙන ලෝකේ සම්මත කොළ වර්ගයක්. හරිද? ඒකේ ප්‍රමාණය 7.5 වැඩි කිරීම. ඒ කියන්නේ පළල අඩු වෙලා උසත් අඩු වෙලා. මේ වගේ පළලත් අඩු වෙලා තියෙනවා උසත් අඩු වෙලා තියෙනවා. එක්සිකියුටිව් පේපර් එක. ඊළඟට A5 5.8 වැඩි කිරීම 8.2.7. නේද? ඒකේ මොකක්ද වෙලා තියෙන්නේ? පළලත් අඩු වෙලා උසත් අඩු වෙලා. ඒ වගේම C5 කියලා ගන්නවා envelope එක. envelope කියන්නේ දන්නවනේ දිග envelope එක ඔය අයවන්නේ අපි. තැපල් කන්තුරට ගිහලා දිග envelope එකක් දෙන්න කියලා අපි ඉල්ලන්නේ. අන්න ඒකේ size එක මේ. envelope මුද්‍රණය කරන්නත් printer එකකින් පුළුවන්. මේක තමයි size එක 6.38ක් පළලයි 9.2ක් උසයි. ඊට C5 envelope එක ලොකු envelope එක ඔය පොඩි එක නෙමෙයි. C5 envelope එක. ඒ වගේම A4 අපි නිතර පාවිච්චි කරන කොළ වර්ගය තමයි A4. A4 කොලේ මතක තියාගන්න ඕන කොච්චර පළලද කියලා 8.2.7යි ඒ වගේම 11.6.9යි. මේක තමයි මේකේ තියෙන උස පළල. ඒකට මේ ගැන හොඳ අවබෝධයක් ඔයාලට තියෙන්න ඕන. අර මේ සමහර දේවල් ගෲප් එකේ යන දේවල් සද්ද නැතුව අහගෙන ඉන්න නැතුව වගේ ඉන්න ගෲප් එකේ දාන දේවල් ඇලර්ට් එකේ ඉන්න. නැත්තම් ඔයගොල්ලන්ට අපරාධ සර්ටිෆිකේට් එකට යන්න බැරි වෙයි. ගියත් අවසානයේ අර මේ ෆෝම් එක පුරව ගන්න බැරිනා වගේ මට කරදරයක් තියෙයි. ඊට පස්සේ මේ අර කහනවා මේක අහනවා දැන් නම්බර් එක දෙන්නද කියනවා නේද? රිසිට් එක දැන් එවනවා. එහෙම ඉන්න එපා. හොඳ ඇලර්ට් එක ඉන්න ඕනේ මේ වගේ වැඩක් කරනකොට. මොකද අපි ලංකාවේ මුණට මුණ ගැහෙන්නේ නැති ටීම් එකක් නේ. එතකොට මුණට මුණ ගැහෙනවා නම් අඩු ගානේ නේද? බැනලා කියලා කන්ට එකක් දීලා හරි මේක ඉල්ල ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට සිද්ධ වෙනවා ඔන්ලයින් කියන එකෙන් අයින් වෙලා නිකන් ඉන්න. එහෙනම් හොඳ ඇලර්ට් එකේ ඉන්න ඕන. රයිට්. ඔන්න අත්දැකීමක් අද ඔයාලට. ඔයා සමහර තැන්වලදී වැරද්ද ගත්තා. එතකොට මම ඔයාලට තව එකක් මේ කොළ ගැන කියලා දෙන්නම්. මයික් ඔන් කරගෙන ඉන්න මයික් ඔෆ් කරගන්න. ඒකත් කරදරයක්. ඒවත් නිතර කියන්න බෑ. දැන් ඔය දිමුතු කියන එක තමයි DIMU කියන එක නා මයික් එක ඔන් කරගෙන ඉන්නවා. එයාගේ කවුරුහරි පොඩි බබෙකුත් ඉන්නවා. එයාත් කෑ ගහනවා නිතරම. ඉතින් ඒ නිසා මයික් ඔන් කරගෙන ඉන්න එපා. ඒකට කරදරයක්. අනිත් අයට හරිම ගොරෝසු සද්දයක් ඇහෙන්නේ මයික් එක හැමෝම ඔන් කරගෙන ඉන්නකොට. මම ඔයාලට මේ වගේ එකක් පෙන්නන්නම්. මේක කොලයක් අරගෙන ඇඳ ගන්න. මේක වටිනවා යාට. මොකක් හරි කොලයක් කටුවට මේක ඇඳ ගන්න. ඇඳගෙන ඔයා බලන්න මේකෙන් ඔයාලට යමක් ගන්න පුළුවන්ද කියලා. ඔය තියෙන A4 කොලයක්. A4. හරිද? ඔය තියෙන තවත් A4 කොලයක්. දැන් A4 කොල දෙකක් එකතු වෙලා තියෙනවා. අපි A4 කොලේ උසපල දානවා. A4 කොල දෙකක් එකට එකතු වුනහම අපි කියන නම තමයි පුතේ A4 කොල දෙකක් එකට එකතු වුනහම කියන නම තමයි කවුරුහරි දන්න ළමෙක් ඉන්නවනේ කියන්නේ A3 A4 කොල දෙකක් එකට වුනහම කියන නම තමයි A3. එතන මේ කොල දෙකේ සම්පූර්ණ එකතුව A3. right. ඔක ඇඳ ගන්න. දැන් ඔතන තියෙන්නෙත් එහෙනම් මොන කොලයක්ද? A3 කොලයක්. ඔතන තියෙන්නෙත් මොන කොලයක්ද? A3 කොලයක්.
දැන් එනවා මෙතන ඔයාලට පේනවා මේ සුදු පාට අර අපිට print out ගන්න ඔය බැනර් පෝස්ටර් ගහන්න අලවන්න ගන්න කොළ ඔය papers කියලා අපි කියන්නේ A3 කොළ දෙකක් ඔය තියෙනවා. A3 කොළ දෙකක් එකට එකතු වුනහම අපි ඒකට කියන නමක් මොකක්ද කාටද කියන්න පුළුවන්ද? A3 කොළ දෙකක් එකතු වුනහම කියන නම දැන් මෙතන A3 කොළ දෙකක් A3 කොළ දෙකක් එකට එකතු වුනහම අපි කියනවා A2 කියලා. මොකද්ද කියන්නේ? A2 කොළයක් ඔය තියෙන්නේ. A2 කොළයක්. A4 දෙකක් A3 A3 දෙකක් A4. එහෙම නැත්නම් තවත් අපි මේක වර්ග කරලා කියනවා මොකද්ද? A4 හතරක් A2. A4 හතරක් නෝ තියෙන්නේ. දැන් ඔය තියෙන්නේ මොකද්ද? තවත් A2 කොළයක්. නේද? A4 හතරක් A2 නේ. එතකොට ඔය තියෙන තවත් A2 කොළයක්. මම මෙතන A2 කොළේ වලට ඩිෆයින් කරලා පෙන්නුවා. A3 දෙකක් A2 කියලා. තවත් A3 කොළයක් තියෙනවා. එතනත් අපි බෙදුවොත් එහෙම මෙතන කොච්චර තියෙනවද? එතන බෙදුවොත් එහෙම මෙතන කොච්චර තියෙනවද? A4 කීයක් තියෙනවද? තව හතරකුත් තියෙනවා. එහෙනම් ওই කොළේ මොකක් වෙනවද? දැන් අර ටාප් වල එහෙම ලොකුවට පෝස්ට් කරලා දානවා. ඒවයි කොළයක් ඔක. මොකද්ද? A1 කියන කොළය ඔක. A1 කියන කොළය. අවබෝධයෙන් අඳ ගන්න ඕක. ඉඩ මෙතනින් මදි වෙයි මට මේක හරියට මඳින්න. මෙහාට අරගෙන ඔන්න යන්න. දැන් තවත් A1 කොළයක් ඔය තියෙන්නේ. තවත් A1 කියන කොළයක්. A1 කොළ දෙකක්. තව A4 කීයක් එකතු වෙනවද මෙතෙන්ද එහෙනම්? තවත් A4 8ක්. right. දැන් මේ සමස්ත කොළය මොකක්ද එහෙනම්? මේ සමස්ත කොළය. ඔක මට මේ පැත්තට අඳින්නත් පුළුවන් මේ පැත්තට මේ අරට එකතු කරන්නත් පුළුවන්. ඉතුරු A1 එක මම ඉන්න දෙන නිසා මෙහාට එකතු කරේ. දැන් ඔය කොළය මොකක්ද එහෙනම්? කාට හරි කියන්න පුළුවන් නම් කියන්න බලන්න මයික් එක ඔන් කරලා. ඔය සම්පූර්ණ කොළේ A0 ඒ බිඳුව කියන කොළේ. ඔන්න කොළ. ලෝකයේ සම්මත කොළ විශාලනය වෙලා කුඩාම කොළේ දක්වා පත් වෙන ආකාරය. A4 එකක් මේ තියෙන්නේ. මේ A4 එක දෙකට බෙදපුම අපි එකට කියන මොකද්ද? මේ A4 එක දෙකට බෙදපුම අපි එක කැලකට කියනවා A5 කියලා. එහෙනම් මෙතනත් A5 එකක් මෙතනත් A5 එකක් තියෙනවා. දැන් මේක දෙකට කඩපුවම මොකද්ද? ඒක දෙකට කඩපුවම මේක කැල්ලම් මොකද්ද? B4. එහෙනම් B4 දෙකක් ඔය තියෙන්නේ. මේ B4 එකක් දෙකට කඩපුවම මොකද්ද? B4 එකක් දෙකට කඩපුවම මොකද්ද? B5. ඒක B5 කොලේ.
තේරුණාද? කොලයක් කෑලි කෑලි වලට කුඩා කුඩා වලට කඩා ගන්නත් පුළුවන්, විශාල විශාල ලොකු වෙන්නත් පුළුවන්. සාමාන්‍ය දැනීමට ඔයාට අවශ්‍ය වැදගත් කාරණයක් මම ඔය කිව්වේ. අඳගෙන ඉවර නම් ඉවරයි කියලා කියන්න මට ඊළඟ ස්ටෙප් එකට යන්න. අව අඳිනවද ඉවරද? ළමයි ඇඳලා ඉවරද? අඳිනවද තව? ඉවරයි සර්. ඇඳලා ඉවරුනහම ඇඳලා ඉවරයි කියලා කියන්න ඔය මයික් එක පොඩ්ඩක් ඩවුන් කරලා. ඊළඟට අපි කතා කරපු මාජින්ස් ගැන තියෙනවා. මාජින්ස් ගැන අපි කතා කරලා ඉවරයි. මාජින්ස් වල වැඩ කණ්ඩක් දන්නවා. තව ඔයගොල්ලෝගේ දැනුම වර්ධනය කර ගැනීමට තමයි මේ ටියුටෝරියල් එක අය පාරක් බලන්න කියන්නේ. මේකේ টপ මාජින් හැම වෙලේම එකයි, බොටම් මාජින් එකයි, left එක එකයි, right එක එකයි වශයෙන් තියෙන්නේ. අපි ඒකට කියනවා default margin කියලා. default margin. ප්‍රශ්න පත්‍රයේ default margin කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් ඔයාලට දැන් උත්තරයක් දෙන්න මේ ටියුට් එක කියව ගන්න ඕන. විභාගෙ ලං වෙනකොට ටියුට් එක කරන් දැඟලුවට වැඩක් නැහැ. මේ වෙලාවේ මම ටියුට් එක අතර අරන් මේ බලාගෙන highlight කරගෙන පෙන්නගෙන යන්නේ. ඔයාලට ඔය highlight කරන දේවල් ටික බැලුවත් පේපර් එකට උත්තර ලියන්න පුළුවන්. right. එතකොට default margin එක තියෙනවා. margin set කරගන්නවා දන්නවද? margin set කරගන්නත් අපි ඉගෙන ගත්තා. මේ විදිහට margin එක set කරගන්න පුළුවන්. top එක අඟල් එක අඩු කරලා left එකේ අඟල් එක අඩු කරලා ඒ විදිහට margin set කරගන්න පුළුවන්. කොහොමද ඒක කරන්න කියලාත් අපි ඉගෙන ගත්තා. මේ තියෙන එක කරන විදිය. ඉතින් දැන් අපි ඒව කතා කර කර යන්න ඕනේ. මේ තියෙන මේ margin අපි adjust කරගත්තු තැන. margin tab එකට ගිහිල්ලා
page setup dialog box එක හරහා margin adjust කරලා මෙන්න මේ විදිහට adjust කරගන්න පුළුවන් කියලායි අපි කතා කරලා ඉවරුනේ. ඒක ඔයගොල්ලෝ කරලා දැන් තියෙනවා. ඒතර මේ විදිහට තමයි අර booklet එකක් හදන්නේ. ඒකත් මම කියලා දුන්න කොහොමද how to create a booklet using Microsoft Word 2010 කියලා. මේ තියෙන step එක. පොතක් චූටි පොත් පිංචක් හදනවා නම් මෙන්න මේ කොටස කියව ගත්තාම ඔයාලට පුළුවන් පොඩි පොත් පිංචක් හදාගන්න. අපි මේක මම එදා කියලා දීපු ටික තමයි මේ ඉංග්‍රීසියෙන් තියෙන්නේ. මේ ස්ටෙප් ටික මෙතෙන්ද ගිහිල්ලා මේ වෙනස් කරන්න තියෙන තැන. මේ ඔක්කොම මම ඔයාලට පෙන්නලා කියලා දුන්නා. ඉතින් දැන් ඒවා ගොඩ කතා කරන්න කාලේ නැහැ. අපි ක්ලාස් එකක ඉන්න ළමයි නම් ලැබ් එකට අරගෙන ඒක කරවලාම තමයි යවන්නේ. නමුත් ඔයාලට එහෙම කරව ඉන්න බෑ. කාලේ අඩුයි ඔන්ලයින් අපි ඉන්නේ. මේ තියෙන ස්ටෙප් ටික. ඉතින් මේක කිව්වොත් මෙන්න මේ වගේ චූටි බුක්ලට් එකක් අපට හදන්න පුළුවන්. පොඩි පොත් පිංචක් පිටු පෙරෙල්ලා යන්න එකෙන් පස්සේ දෙක දෙකෙන් පස්සේ 3 4 5 කියලා හැදිලා යන පොත් පිංචක් හදා ගන්න පුළුවන්. right. ඉතින් මේ මාජින් සෙට් කරලා මාජින් සෙට් කරගන්න විදිය තියෙනවා. ඊට පස්සේ ඔරියන්ටේෂන් එකේ අවස්ථා දෙක එකක් පෝර්ට්‍රේට් කිව්වා. පෝර්ට්‍රේට් කියලා කියන්නේ කොලේ දික් අතට පිහිටවීම. ඒවා අපි ඉගෙනගෙන ඉවරයි. ලෑන්ඩ්ස්කේප් කියන්නේ කොලේ හරස් අතට පිහිටවීම. මේ තියෙන්නේ ඒ පෝර්ට්‍රේට් සහ ලෑන්ඩ්ස්කේප් කියන ස්ටෙප් එක හදා ගන්න තැන් දෙක. ප්‍රින්ටරේට කොලේ දෙනකොට අපි print out එක එන්නේ කොයි විදිහටද කියන එක තමයි මෙතනින් අපි මේ දිශාව සකස ගන්නෙ. මේ ඔරියන්ටේෂන් ගැන තමයි මේ තියෙන්නේ. ඊළඟට zoom එක ගැනත් අපි කිව්වා මේ zoom slider bar එක. zoom slider bar එකේ zoom කරන්න පුළුවන්ලු zoom out කරන්න පුළුවන් 10%ක්. ඒ වගේම zoom in කරන්න පුළුවන් 500ක්. මතක ඇති මේවා highlight කරලා තියාගන්න ඕන. ඔයාගේ විභාග ප්‍රශ්න පත්‍රයේ අහන තැන් තමයි මම මේ ශිලි පෙන්නගෙන යන්නේ. සෝ ආගෙන් අහනවා කොහොම word වලදී zoom out කරන්න සහ zoom in කරන්න කොච්චර ප්‍රමාණයක් පුළුවන්ද කියලා. එතකොට ඔයා මතක් කරන් ටිකට වැඩක් නැහැ. zoom කරනවා කියලා කියන්නේ පිටුව කුඩා කරනවා කියන එක විශාලනය කරනවා කියන එක. ඒකින් කිසියම් අවස්ථාවකදී යම් පිටුව විශාලනය කරනකොට අපි කියනවා zoom in කියලා. මේ ධන ලකුණ ක්ලික් කිරීමෙන් පිටුව කුඩා කරනකොට අපි කියනවා zoom out කියලා. මේ ඍණ ලකුණ ක්ලික් කිරීමෙන්. ඒකට අපි කියනවා zoom slider bar එකෙන් තමයි ඒක වෙන්නේ කියලා. zoom box එක zoom dialog box එකමුත් මේක කරන්න පුළුවන් අපිට. zoom dialog box එකත් word වල තියෙනවා. ඒකත් අරගෙන අපිට මේ zoom කියන කතාව අපිට කරගෙන ගිහිල්ලා මේ zoom එක හදා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන zoom කියන icon එක මේක ක්ලික් කළාම මේ වගේ dialog box එකක් එනවා. මේකෙන් 200 හරි 100 හරි 75ක් හරි පිටුවේ ප්‍රමාණයට හරි ටෙක්ස්ට් වල තියෙන ප්‍රමාණයට හරි සම්පූර්ණම page එකට හරි අපිට zoom කරගන්න පුළුවන්. හරිද? zoom කරලා ඒක zoom කරලා center කරනවද නැද්ද කියනවා ටික ඔක්කොම අපිට හදා ගන්න පුළුවන්. ඒ වගේම අපිට උවමනා ප්‍රමාණයෙන් දශම ප්‍රමාණයෙන් දැන් මෙතන 200 තියෙන්නේ. අපි හිතමු අපිට 21ට ඕන. පිටුව 21ට වගේ ටයිප් කරලා ගන්න පුළුවන්. අපිට ඕන 33ට පිටුව. 33 ටයිප් කරලා දැන් මෙතන තියෙන ඒ ස්ටෑන්ඩඩ් ප්‍රමාණවල 75 හරි 100 හරි 200 හරි කියලා. නමුත් අපිට උවමනා ප්‍රමාණයට පිටුව ලොකු කුඩා කර ගන්න ඕනොත් අපිට ටයිප් කරලාත් ගන්න පුළුවන් අවශ්‍ය ප්‍රමාණ වලට. ඔය විදිහට දශම ස්ථාන වුණත් දීලා අපිට පුළුවන් වෙනස් කරගන්න ලොකු කරගන්න කුඩා කරගන්න පිටුව. ඒ zoom කියන එක view වල තමයි ඒ zoom කියන බටන් එක තියෙන්නේ. ඒක තමයි මේ ටියුටෝරියල් එක ඔයාලට පෙන්වන්නේ මෙන්න මේ වෙනස් කරගන්න පුළුවන් අවස්ථා ටික. හරිද? save document කියන එක පිළිබඳව දැන් ඔයාලට ගැටලුවක් නැහැ. document එක save කරන්න පුළුවන් control S එකෙන් සහ ඒ වගේම save as එකකින් වගේ ගිහිල්ලා අපිට document එක save කරන්න පුළුවන් කියලා අපි ඉගෙනගෙන තියෙනවා. save as එක පාවිච්චි කරන විදිහත් අපි කතා කළා. ඒ වගේම document එකක් open කරන්න කොහොමද කියලා අපි දන්නවා. අපි දැනට save කරලා තියෙන document එකක් open කරන්න නම් file ගිහිල්ලා open යනවා. file ගිහිල්ලා open කරපුවම අපිට හදලා තියෙන මොකක් හරි දෙයක් මේ තැන් වලින් අපිට බලා ගන්න පුළුවන්. මේ වගේ හදලා තියෙන එකක් මොනවා හරි ඒක අපිට ඔය විදිහට open කර ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් control O ගහන්න keyboard එකකින්. control O කියන්නේ shortcut එක අපුම browse කරලා අපි මොනවා හරි හදලා තියෙන document එකකට අපිට හොයාගෙන යන්න පුළුවන්. කොහේ තැනක අපි හදලා save කරලා තියෙනවා නම් document එක ඒකට අපිට ගන්න පුළුවන්. අපි දැන් හිතමු මේ සිංහලෙන් උතුම් ආරාධනාවක් කියලා තියෙනවා. මේක click කරලා open කරපුවම එයා open වෙලා මේ විදිහට එනවා. හරි? ඊට සිංහලෙන් හදපු document එකක් මේ තියෙන්නේ. ඒ වගේ ඒවා දැන් ඔයාලට කියලා දෙනවා හදන තාලේ කොහොමද කියලා. එතකොට මේ වගේ ඒවා දැනට save කරලා තියෙනවා නම් open කියන command එකෙන් අපිට open කරගන්න පුළුවන්. open දැනට හදලා කොහේ හරි තැනක ගබඩා කරලා තියෙනවා නම් ඒ ගබඩා කරලා තියෙන දෙයක් අපිට නැවත විවර කරගන්න තමයි අපි open command එක භාවිත කරන්නේ. right? ඉතින් ඒ ටියුටෝරියල් එකේ ඒ වගේ කොටස් ටිකක්
තියෙනවා. ඒකත් ඔයා කියව ගන්න. මම ඔන්නේ ටියුටෝරියල් එක සම්පූර්ණයෙන්ම ඔයාට කරලා කියලා දීලා ඉවරයි. තව විශේෂ තැන් ඔයාට තියෙනවා නම් ඒවා කියවන අතරතුරදී ඔයා තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. right. ඊට පස්සේ අපි මේ අභ්‍යාසය දුන්නා. මේ අභ්‍යාසය මම දැක්ක කීප දෙනෙක් කරලා ඉවලා තිබුණා. අනිත් අයත් උත්සාහ කරලා ගැටලු තියෙනවා නම් ඒ ගැටලු වලට අපි විසඳුම් කතා කරමු. මේ අභ්‍යාස කරනකොට අපි යන්න කිව්වේ මොනවද ස්ථාන ටික ડોකියුමන්ට් එකේ හෝම් ටැබ් එකේ මෙතන තියෙනවා බුලට්ස් ඒ වගේම මෙතන තියෙනවා මොකද්ද නම්බරින් ඊට පස්සේ මෙතන තියෙනවා මොකද්ද මල්ටි ලෙවල් ලිස්ට් එක. ඔන්න ඔය තුන තමයි පාවිච්චි කරන්න කිව්වේ. ඔය තුන පාවිච්චි කරමින් තමයි ඔයාට මේ අභ්‍යාසය කරන්න කිව්වේ. මම මේ අභ්‍යාසය දැන් ආයි කියලා දෙන්න යන්නේ. එදා මම කියලා දුන්න කරන තාලේ ගැටලු තියෙනවා නම් විතරක් මගෙන් අහන්න කොහොමද ඒක කරන්න කියලා. ඒතර මේ වගේ මීට සමානව ගොඩක් අය මට 4-5 දෙනෙක් වගේ කරලා ඉවලා තිබුණා. අනිත් අයත් කරන්න. පහුවෙලා හරි කරන්න. දැන් ඔය කම්පියුටර්ස් නැති අය කම්පියුටරයක් කොයි වෙලාවක හරි අහුවෙච්ච වෙලාවේ ඔය වීඩියෝ එක බලන්න පුළුවන්. ඒ channel එකේ තියෙන වීඩියෝ එක. නැත්නම් ඒ වීඩියෝ එක කොහරි ඔය තැනක සේව් කරලා තියාගන්න. අලුත්ම නවකයෙක් නම් මේ විෂයට ඔයා මේ වීඩියෝ එක බලලා ඔය අභ්‍යාස ටික අය පාරක් කරන්න. ඒතර ඔයාගේ දැනුම අප්ඩේට් වෙනවා. සහතිකේ ගත්තට පස්සේ උනත් කමක් නැහැ. ඔයා නද වීඩියෝ එක බලන්න. ඊට පස්සේ අපි අද කතා කරන්න ඔයාලට තිබ්බා මම මේ CV එක. මේ CV එක මම දැක්ක දෙන්නෙත් තුන් දෙනෙක් හදලා ඉවලා තිබුණා. CV එක. එතකොට මේකෙත් page එකේ A4 කරගෙන තියෙන්නේ. sizes අපිට බලන්න පුළුවන් මෙතෙන්ද ගිහිල්ලා මොන size ද කියලා. top එක අඟල් 1යි, left එක අඟල් 1යි, bottom එකකින් අඟල් භාගයයි, right එකකින් අඟල් භාගයයි මේක තියලා තියෙන්නේ. ඒතර ඔයාට ඔන්න ඔය අඟල් ප්‍රමාණය මේ CV එක හදනකොට පාවිච්චි කරන්න. CV එක හදපු අය ඕනනම් ලියලා තියාගන්න මේකේ ගන්න ප්‍රමාණය A4 කරලා ඉවරලා margins ගන්න ප්‍රමාණය top එක අඟල් 1යි left එකකින් අඟල් 1යි top එක කියන්නේ මේ උඩ left එක කියන්නේ මේ වම් පස අඟල් 1යි bottom එකයි right එකයි bottom එක කියන්නේ යට right කියන්නේ දකුණු පස ඒ හැම එකක්ම අඟල් භාගේ ඒ විදිහට තමයි තියලා මේ CV එක හදන්නේ මේ CV එක හදනකොට දීලා තියෙනවා font එක bio data කියලා ගහලා තියෙන්නේ Arial black කියන font එක Arial black කියන font එකෙන් 16න් තමයි මේක type කරලා තියෙන්නේ Arial black කියන font එකෙන් 16න් type කරලා තියෙන්නේ ඒ වගේම underline එකක් දීලා තියෙනවා. යටට ඉරක් ගහලා තියෙනවා. Arial black කියන font එකෙන් 16. කවුරු ලියා ගන්නවා නම් ඒවා ලියා ගන්න පුළුවන් Tamanට හරියට කරන්න. ඊට පස්සේ මේක type කරනකොට Times New Roman කියන අකුරු වර්ගය අරන් තියෙන්නේ. Times New Roman 14න්. Times New Roman 14න් මේ අකුරු ටික විතරක් bold කරලා තියෙනවා. මේ 0.1 name කියන එක bold කරලා තියෙනවා. ඊටු ටික bold කරලා නැහැ. මේ WMPL ලොකු සූරිය කියන එකේ ඊටු ටික බෝල්ඩ් කරලා නැහැ normal font එකෙන් තියෙනවා. ඒකට ඒ තමා ටයිප් කරන්න පටන් ගන්න විදිහ 0.1 කියලා ටයිප් කළා 0.1 කියලා ටයිප් කළා වරහන් ගහන්න ඔයා දන්නවා කීබෝඩ් එකේ වරහන් තියෙනවා shift එකත් එක ගහන්න පුළුවන්. ඊළඟට name මුල අකුර capital හැම වෙලෙම වැඩක් කරනකොට මුල අකුර capital තියෙන්න ඕන. ඊට පස්සේ අනිත් ටික simple. ඊළඟට ඔයාලට ප්‍රශ්නයක් ඇති සමහර අයට මෙන්න මෙතන කොහොමද මේකට අපි කියන colon කියලා මේ double dot එකට කියන නම තමයි colon. මේ colon එක තියාගන්න විදිහ ගැටලුවක් තියෙනවා. දැන් සමහර අය මේ colon එක තිබ්බේ මෙන්න මෙහෙම. ඔන්න ඔහොම කියලා තමයි colon එක තිබුණේ. මට එක දරුවෙක් එක එවලා තිබුණා ෆොටෝ එකකුත් කොහොමද ඒක හදාගන්නේ කියලා. ඉතින් මම එයාට කිව්වා group එකේ class එක කරනවාට අහන්න කියලා. නමුත් තාම නම් කතා කරේ නැහැ. බලමු කතා කරයිද කියලා. කොහොමුණත් ඒක වැරදි. හරිද? මෙහෙම spaces වලින් මේක ගන්නෙ නැහැ. ඒක හැම වෙලෙම ගන්න ටැබ් එකකින් කීබෝඩ් එකේ තියෙන ටැබ් කියලා කී එකක් වම් පස්සට බර වෙන්න තියෙන ටැබ් ටැබ් කී එකෙන් තමයි මේක අපි මේ ඉස්සරහට යවන්නේ මේ ටැබ් 1යි 2යි 3යි ටැබ් 3ක් ගාම ඉස්සරහට එනවා ඔන්න 4ක් වුණා ජයවේගී ටැබ් එක ඉස්සරහට ගියපුවම ආපස්සට ඔන්න වැඩියෙන් ගියා නම් බෑක් ස්පේස් එක ගහලා ආපස්සට ගේනවා එමයි ටැබියුලේෂන් තියාගන්න ඒක ටැබ් එකෙන් තමයි කරලා තියෙන්නේ ඒ වගේම ඔයාලට පේනවා හැම අකුරක් ළඟම ඩොට් එකක් තියලා තියෙනවා. හැම අකුරක් ළඟම ඩොට් එකක් තියලා තියෙනවා. හරිද? එතකොට මේ වචනේ නම ඉවරලා ඩොට් එක තියලා තියෙනවා. ඒවා තමයි ඔයා සැලකිලිමත් වෙන්න ඕන කරුණු. ඊට පස්සේ පහළට එන්ට් එකක් ගහලා පහළට අවිලා තියෙනවා. එක එන්ට් එකක් ගහපුවම පල්ලෙහාට එනවා. ඒ ඉඩ තමයි මේ තියෙන්නේ. රයිට් ඊළඟට දෙවෙනි එකත් අර විදිහටම ටයිප් කළා. මේ ටික බෝල්ඩ් කළා 14න්
හරිද මේ ටික ආය පාරක් ටැබ් කරලා මෙතෙන් ආව කර්සර් එක ගෙනාවා ඊටු ටික ටයිප් කළා ආදි වශයෙන් මේක පහළට වාට ටයිප් කරන්න එන්න පුළුවන් මේ අතරේ ලයින් ස්පේසින් එකක් තියලා ඇති බලමු කොච්චරද කියලා ලයින් ස්පේසින් එකක් මේකේ තියලා තියෙනවා 2.0 මේ දැන් ඔක ඔය ගානට තිබුණොත් තියෙන ඔන්නෝම එක ගානට එක ගොඩේ එනවා ඔයාලා ටයිප් කරමු එක ගොඩේ ඔහම තියයි එක ගොඩේ තියා ගන්න නැතුව මේක ඈඩ් කරන්න ඕන මේ ලයින් අතර පරතරේ මේ අතර පරතරය අපි කිව්වා දෙන්න ඕන අපි ඒවට කිව්වා ලයින් ස්පේසින් කියලා මේ පේලි දෙකක් අතර පරතරයක් තිබ්බොත් ලයින් ස්පේසින් ඒක ගන්න නම් මේ පැරග්‍රාෆ් එකේ තියෙනවා ලයින් ස්පේසින් කමාන්ඩ් එක line and paragraph spacing කියන. ඒකේ තියෙන arrow එක click කළාම අපිට පල්ලෙහාට list එකක් එනවා. ඒකෙන් ටිකක් මේක ඈතට වෙන්න දාගත්ත line spacing එක 2.0 කියලා ගත්තේ. මේ කුඩා කරන්න පුළුවන්, ඈත් කරන්න පුළුවන්, ලොකු කරන්න පුළුවන්. 2.0 දාගෙන තියෙනවා. සමහර අය මම දැක්ක කරලා තියෙන ඒ වගේ එහෙම ඈත් කරලා තිබුණේ නැහැ. එක ගොඩේ වගේ තමයි මට ඒවලා තිබුණේ. ඒවා තමයි මට බලන්න බැරුණා, කමෙන්ට් එක දෙන්න බැරුණා, හොඳ අඩුපාඩු ටික කියන්න බැරි වුණා. ඒක මම කියන්නම් හෙට අයින්ද වෙනකොට. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඒ වගේ මොන වගේ ගැටලු අඩුපාඩු තියෙනවද කියලා. රයිට්. එතකොට මේ අනිත් තැන් හැම එකම ඔයාලට පේනවා කමා තියලා තියෙන තැන් ඩොට් තියලා තියෙන තැන් ඒ වගේ ඉලක්කම් වලින් ටයිප් කරලා තියෙනවා. ඒ වගේම මෙතන 11th කියලා ගහන්නේ කොහොමද කියන එක දැන් ඔයා දන්නවා මොකද්ද මේ ක්‍රමය කියලා. මොකද්ද මේ ක්‍රමයේ මෙහෙම අකුරු දෙකක් කුඩා වෙලා දකුණු පස්සෙන් උඩට එන්න ගහන එක සුපර්ස්ක්‍රිප්ට්ද සබ්ස්ක්‍රිප්ට්ද? ඒක වෙලා සුපර්ස්ක්‍රිප්ට් නේද? දැන් හැබැයි ඉලක්කම් වල එහෙම එකක් ඕනේ නැහැ. ඕගොල්ලෝ අහලා තුේ first second third fourth කියලා ගහන එක ගහපුවම මේ විදිහට දැන් අපි යමක් ටයිප් කළා මම මේක දැන් ලොක් කරලා පෙන්නනවා නම් first එක කියලා ගහලා st ගහලා space 3 ගාම මේක first කියලා ගන්නවා. දෙක කියලා ටයිප් කළා nd කියලා second වෙන්න නම් nd වෙනවනේ. second කියලා ගහලා space 3 ගාම මේක second කියලා ටක් ගාලා ගන්නවා. හරිද? ඒක auto correct එක. ඊළඟට third කියලා තුන ගහනවා නම් කොහමද අපි ගන්නේ? තුන ගහලා RD ගහලා ස්පේස් ගහනවා. තර්ඩ් වෙනවා. හතර නම් මොකද්ද? හතර ගහලා TH ගහපුවම මොකද්ද වෙන්නේ? TH ගහලා ස්පේස් ගහපුවම ෆෝර්ත් වෙනවා. ඔටෝ ගන්නවා කම්පියුටර් එක. ඒ සුපර්ස්ක්‍රිප්ට් එක අපි කරන්න ඕනේ නැහැ. ෆිෆ්ත් සික්ස්ත් 10 වෙනකම් මම කියලා දෙන්නම්. සික්ස්ත් 7th 8th 9th එහෙම ගණන් කරන්න ඔයාලා දන්නවා ඇති. 10th නේද? ඊට පස්සේ මොකද්ද? 11th 12th 13th 14th 15th 16th 17th 18th 19th 20th 20th 8th ඊට පස්සේ 20 වලින් පස්සේ මොකද්ද? දැන් 20ට නම් එන්නේ 20th ඔය විදිහට. ඊට පස්සේ 21 නම් 21st ආයත් st. හරිද? 22nd මේවා දන්න ඕගොල්ලෝ. 22nd nd ගහන්නේ. 23rd RD ගහන්නේ. ඔය විදිහට තමයි මේක යන්නේ. 24th 26th කොහොම ගිහලා 30th 31st 32nd 33rd 34th එහෙම යනවා. එහෙම 100 වෙනකන් යනවා. එහෙම යන්න පුළුවන්. ඒතකොට මේ උඩට එන දකුණු පැත්තෙන් උඩට එන අකුරු දෙක අපිට ඔටෝමැටිකලි කම්පියුටරේ ගන්නවා Word වල Excel වල වගේ අදාළ එක ටයිප් කළා උමන එක ටයිප් කළා ස්පේස් එක ප්‍රෙස් කරා නම් කීබෝඩ් එකෙන් ස්පේස් එක ප්‍රෙස් කරා නම් ඔයාට අවශ්‍ය එක එනවා. හරිද? දැන් මට මැසේජ් දාන්න එපා. මේ මැසේජ් දාමන එකෙන් මැසේජ් බලන එක හරි අමාරු වැඩක්. ඔයා ඒක උමන එක මයික් එකක් ඔන් කරලා කියන්න. කතා කර ඉන්න අතරේ ඔයාට පුළුවන් excuse me sir කියලා මයික් එකක් ඔන් කරලා කියන්න. දැන් මට මැසේජ් බලන එකයි ROMයි අමාරුයි මේ දෙක කරන්න. right. එතකොට එහෙම ටයිප් කරන්න පුළුවන් ඔයාට. ඊළඟට සමහර තැන්වල කැපිටල් අකුරුම තියෙනවා. ඒ වගේම fathers කියනකොට මේ උඩු කොමා එකත් එක්ක ඇවිල්ලා තියෙනවා. ඒවා හරියටම ටයිප් වෙන්න ඕනේ. ඒ වගේම ස්ලෑෂ් තියෙනවා මෙතන ස්ලෑෂ්. ඒකට අපි කියන ස්ලෑෂ් කියලා දිග විරුට ස්ලෑෂ් ගහලා ටයිප් කරලා තියෙනවා. ඒ වගේම සමහර ඒවා පේලි දෙකකට ටයිප් කරලා තියෙනවා. මේ එන්න ඕන එක පේලි දෙකේ එන්ටර් කරලා පහළට අරගෙන මෙතනින් තමයි ටැප් කරලා අරගෙන ඉස්සරහට අරන් තියෙන්නේ. ඊට පස්සේ මේක ටයිප් කරලා දෙනවා hereby certify that the above details are true and accurate to the best of my knowledge කියලා පල්ලෙහාට අරගෙන date කියලා දාලා එතනින් ඩොට් පෙලක් දාලා තවත් පල්ලෙහාට අරගෙන එන්ටර් එකක් ගහලා අරගෙන ටැබ් කරලා මේක ඉස්සරහට ගේනවා. දැන් මෙතනින් පස්සේ මෙතනින් තියලා එන්ටර් කරනවා. එන්ටර් කරලා පහළට වටුනාම දැන් මෙයාව මෙහෙ පහළට වැටෙනවා මෙතෙන්ද. හරිද? මේ විදිහට කොහොම පහළට වැටෙනවා. මෙතන තමයි තියෙන්නේ ඔක. එතකොට ඔයාලා ඉස්සරහට ගන්න කොහොමද මේක ටැබ් කරලා මේ ටැබ් එකකින් ගන්න. ඊට පස්සේ තවත් එකක් එන්ටර් කරලා signature of applicant කියලා ගන්නවා.
ටයිප් කරලා ඉවරුනහම හරියට මේ ලයින් එක කිට්ටුවම වගේ මේක හිටිනවා. දැන් සමහර දරුවන්ගේ මම දැක්කා මේ යට තියෙන මාජින් ලයින් එකට ගොඩාක් උඩින් මේක තිබුණේ. සිග්නේචර් ඔෆ් ඇප්ලිකන්ට් කියන එක මේ උඩින් තිබුණේ. හරිද? ඒකට හේතුව තමයි ඒගොල්ලෝ හරියට මේ සෙටින් එක කරගෙන නැහැ. මේ අතර පරතරේ 2.0 වලට වගේ දාගෙන ඇවිල්ලා නැහැ. ඒ වගේම මේකේ අකුරු ෆොන්ට් එක 14ට දාගෙන නැහැ. බෝල්ඩ් කරගෙන නැහැ. මෙතන 16ට තියාගන්න නැහැ. ඒ වගේම මාජින් මම ඉස්සලා පෙන්වුවාට මේකේ මාජින් කොච්චරද? টপ 1යි, left එක 1යි, bottom එක භාගයයි, right එක භාගයයි කියලා හදාගෙන තිබුණේ නැහැ. ඒ නිසායි තමයි ඔයා ටයිප් කරපු එක පිළිවෙලකට තිබුණ නැත්තේ. දැන් මේක බලනකොට පිළිවෙලයි. මේකලා සිම්පල් බයෝඩේටා එකක්. සිම්පල් එකක්. මේකට වඩා ඇඩ්වාන්ස් ගොඩක් හදන්න පුළුවන් පිටු දෙකේ තුනේ ඒවා. ඇඩ්වාන්ස් බයෝඩේටා හදන්න පුළුවන් පිටු දෙකේ තුනේ ඒවා. හරිද? එහෙම හදන්න. හරිද? එහෙම හදුවොත් තමයි ඔයාට තමන්ගේ CV එක හදාගන්න තමන්ට ගොඩක් පුළුවන් වෙන්න ඕන හරියට. එතකොටයි ඔයාගේ CV එක කෙනෙකුට දුන්නට පස්සේ ඒ CV එක බලන කෙනා ඒකේ තියෙන ඇඩ්වාන්ස් ගතිය බලන්නේ. දැන් මේ මගේ CV එක මම ඔයාලට පෙන්නන්නේ. තේනවද මේ මගේ CV එක? ඔයාලට පේනවා ඇති මම දන්නේ මේක. එතකොට මේ CV එකේ තියෙන ඩීටේල්ස් ටික වගේ ඩීටේල්ස් ගොන්නක් ඔයා හදාගන්න. දැන් අර A4 කොලයක මේක ටයිප් කරලා යවනකොට ඒක එච්චර රසවත් නැහැ කෙනෙකුට නේද? A4 කොලයක් දැන් මෙහෙම එකක් CV එකක් මේ වගේ එකක දැක්කහම නිකන් අයියෝ නිකන් මේක නිකමෙක් වගේ පේන්නේ. හරිද? ඊට වඩා මේක බේසික් එකක්නේ. මේ බේසික් එකෙන් පස්සේ මේ වගේ CV එකකට කරුණු එකතු කරගන්න. CV එක හදන්නේ කොහොමද කියලා බලන්න. හරිද? ඒ වගේ CV එකේ තියෙන තොරතුරු කොළ 4ක් 5කට ඔයා එකතු කරලා සෙට් කරගන්න උත්සාහ ගන්න. right. ඉතින් මම ඒක පෙන්නුවේ CV එකක් කියනකොට ගොඩාක් කරුණු ඇතුළු කරන්න පුළුවන්. මේ වගේ CV එකක් දැක්කහම බලන කෙනා ටිකක් නැවතිලා බලනවා. මොකක්ද මේ ඇවිල්ලා තියෙන්නේ? කවුද මේ? සමහර වෙලාවට CV එක කඩලා බලන කෙනාට ක්වොලිෆිකේෂන් නැති කෙනෙක් නම් ඉන්න ඌ ඕක විසි කරලා දානවා. ඩස්බින් එකට දානවා. හැබැයි এডুকেටඩ් පර්සන් කෙනෙක් ඉන්නවා නම් ක්වොලිෆිකේෂන් තියෙන කෙනෙක්ට තව ඉඩ දෙනවා. ක්වොලිෆයිඩ් කෙනෙකුට. අපේ ලංකාවේ ටිකක් අඩුයි එහෙම ක්වොලිෆයිඩ් අයට ඉඩ දෙනවා. හරිද? දැන් ඔය ඩුබායි වගේ රටවල් වල වැඩි හරියක් ගිහිල්ලා ඉන්නේ ඉන්දියානු ජාතිකයෝ. හරිද? ඒගොල්ලෝ තමයි ආයතන වල මැනේජර්ස්ලා එක්සිකියුටිව්ලා ලොකු ඩිරෙක්ටර් පෝස්ට් වල ඉන්නේ. ඔය අරාබි රටවල වැඩි හරියක් ඉන්නේ ඉන්දියාවෙන්. ලංකාවේ කවුරු හරි ක්වොලිෆිකේෂන් තියෙන කෙනෙක් ගිහිල්ලා ඇප්ලයි කරාට ජීවිතයේ තියෙනකන් ඇතුළට යන්න දෙන්නේ නැහැ. එහෙමත් කෙනෙක් තමයි ලංකාවේ කෙනෙක් උඩට ගිහිල්ලා ඉන්නේ. කියන්නේ පරණ ගියපු කට්ටිය තමයි උඩ ඉන්නේ. අලුතෙන් කිසි කෙනෙකුට උඩට එන්න දෙන්නේ නැහැ. හරි ඉන්දියාවේ අය තමයි ඒගොල්ලෝ උඩට ගන්න. නේද? ඒ වගේ තියෙනවා සුදුසුකම් තියෙන හැට සමහර තැන්වල එන්න දෙන්නේ නැති තැන් තියෙනවා. ඉතින් මේ පුතාලා දුවලට මේ CV එක හදාගන්න පුරුදු වෙන්න ඉස්සෙල්ලා. ඊට පස්සේ ඔයාගේ තියෙන ක්වොලිෆිකේෂන් දාලා CV එකක් හදන්න. කැමති නම් මට ඒක එවන්න ලස්සනට මොඩිෆයි කරලා මම CV හදන්න තාලේ කියලා දුන්නා ඔයගොල්ලන්ට ටෙම්ප්ලේට්ස් අරන් අන්න ඒව එකට දාලා එවන්න. ඒවල අඩුපාඩු අපි බලලා හදාගමු. right. ඒ CV එක. ඊළඟට මම ඔයාලට අද දෙනවා තව CV එකක්. මෙන්න මේ CV එකත් ඔයා හදන්න ඕන. මේ තියෙන සිංහල CV එකක්. දැන් මෙතන සිංහල ටයිප් කරන්න පුළුවන් ළමයි ඉන්නවා නේද? සිංහල ටයිප් කරන්න පුළුවන් අය කීප දෙනා ඇත්තේ හරියට සිංහල ටයිප් කරන්න පුළුවන් අය. අනිත් අය අර ඇප් වලින් තමයි සිංහල ගහන්නේ. ඒක ඇත්තට සාර්ථක නැහැ. සිංග්ලිෂ් වගේ ගහන්න පුළුවන් සිංහල ක්‍රමයක් තියෙනවා. ඊට අමතරව තව ඇප්ස් කීපයක් තියෙනවා සිංහල ටයිප් කරන්න ෆෝන් වලට එහෙම ඇවිල්ලා. ඉතින් එතකොට අපි අර ඇත්ත දේ දන්නේ නැතුව තමයි සිංහල ටයිප් කරලා තියෙන්නේ. ඇත්ත දේ දන්නේ නැතුව සිංහල ටයිප් කරපුවම වෙන්නේ මොකද්ද? අපිට හරි දේ හරියටම අල්ලගන්න බැරි වෙනවා. ඒ කියන්නේ අපි ඉගෙන ගත්තු නැති කෙනෙක් බවට පත් වෙනවා. එහෙම සමාජ ක්‍රමයක් ලෝකේ රටේ තියෙන. අපි මේවා සමහරලාට කියනවටත් ගොඩක් අය කැමති නැහැ. ඒගොල්ලෝ කැමති ඒ වගේ භාගයකින් උඩට යන්න අද රටේ ඉන්න. දැන් ඔය තරුණ ළමයි A level එහෙම O level වෙන අයට අපි කෝසස් කරන ළමයි ගෙන්නවා. සමහරව කියනකොට අහක බලා ගන්න දත් මිටි කනවා. මොකද ඒගොල්ලෝ කැමති ඒ වගේ භාගයකින් යන්න. ඇත්ත ඉගෙන ගන්න දන්නේ නැහැ. කොහොමද මේ නයන්න මයන්න ගහන්න කියලා ඉගෙන ගන්න කැමති නැහැ. හැබැයි ඔය software වල app වල තියෙනවා නයන්න මයන්න ගහන්න ක්‍රම නිකම්ම දීලා. ඒව එහෙම ගහලා වැඩක් නැහැ. ඒකට අපි ඒකේ ඇත්ත කතාව දන්නේ නැහැ.
අපි ඔය කවුරු හරි එක හදපු එකක් ඇදලා දාලා නිකන් හිටියා වෙනවා. ඉතින් උගන්වනවා කියන්නේ ඉගෙන ගත්තා කියන්නේ ඔය දෙකම ඒකට වෙලා නැහැ. දැන් අපි උගන්වන්නත් ඕන, ඔයා ඉගෙන ගන්නත් ඕන. කවුරු හරි ඉස්සරහා තමන් ඉදිරියේ කැපී පෙනෙන කෙනෙක් වෙලා ඉන්න නම් තමන් ළඟ වැඩිපුර දේවල් එකතු කරගෙන තියාගන්න ඕන. මම අර කිව්වේ රැස්වීමක් වෙලාවක එහෙම අපි කාට හරි ඔය තරුණ කණ්ඩායමකට අද කාලේ කෙනෙකුට ඉස්සරහට එන්න කිව්වට ජීවිතේ ඉස්සරහ ඉඳ ගන්න. පිටිපස්සේ කියලා තමයි ඉඳගන්නේ. ඉඳගෙනත් ෆෝන් එක දිහා බලන් ඉන්නවා. තව අවුරුදු 20කින් විතර මේ ලෝකෙ කොයි වගේද කියලා අපිට එතකොට හිතා ගන්න පුළුවන්. ඉතින් ඒ හේතුව ඒගොල්ලෝ ළඟ පිරිවිච්ච දෙයක් නැහැ. හරි අඩු ගානේ නැගිටලා නම කියන්න කිව්වට නම කියන්න බයයි. හේතුව ඇයි? තමන්ගේ තියෙන තමන් පිළිබඳ තියෙන අව탁සීරුව. කවුරු හරි නම ඇහුවොත් නැගිටලා කියන්න බයයි. ඒකයි ඉස්සරහින් ඉඳ ගන්න නැත්තේ පේලියක ඇවිල්ලා. ඉතින් එතනින් ගොඩක් එහා පැත්තට යන්න කියලා තමයි මම මෙතන ඉන්න තරුණ ළමයි කීප දෙනා ඉල්ලන්නේ. එහෙම කරගන්න උවමනයි නම් ඉගෙන ගන්න ඕන. තමන් උගත් වුණාම තමන්ට පුළුවන් ඉස්සරහින් ඒතකොට ජීවිතෙත් අනිත් අය යන්න වෙන පාරක තමන් යන්නේ හරි පාරේ. එතකොට අධ්‍යාපනය හරියට ලබා ගත්තාම අනිත් අය වෙන වෙන කට්ටිය යන පාරවල ඇදි යනවා. මමත් ඒ කියන්නම් කියලා ලේසි පාරවලින් ගිහිලා යන ගමන දික් කර ගන්නවා. යන ගමන විශාල අමාරු බාධක මැදින් ඊට පස්සේ යනවා. සමහර අය මගදී මැරෙනවා. නේද? දැන් මේ දවස්වල ගොඩක් අය මැරෙනවා ගේම් ගහලා. නේද? ඔන්ලයින් ගේම් ගහලා ගොඩක් තරුණ වියට එන්න අවුරුදු 15 13 14 ළමයි මැරෙනවා. එල්ලිලා මැරෙනවා. දැකලාද ටීවී කියන. ඇයි ඒවා තමයි ජීවිතය කියලා හිතාන ඉන්නේ. නේද? ඒ වගේ කරන්නේ මොකද්ද? ළමයෙකුගේ මොලේ තියෙන දකුණු පස මොලේ සම්පූර්ණයෙන්ම ඩැමේජ් කරනවා. වම් පස මොලේ සම්පූර්ණයෙන්ම ඩැමේජ් කරන එක කරන්නේ. මොනේද? මොලේ කොටස් දෙකයි වම් පස සහ දකුණු පසනේ. වම් පස දීලා තියෙන අධ්‍යාපනය වෙනුවෙන් දකුණු පස දීලා තියෙන එන්ටර්ටේන්මන්ට්ස් වලින්. විනෝදාස්වාදය වෙනුවෙන්. එතකොට දකුණු පස මොලේ විනෝද වෙන්න තියෙන දකුණු පස මොලේ වෙනත් බාහිර ක්‍රියාකාරකමකට යොමු කරනවා. අධ්‍යාපනයට යොමු කරගෙන තියෙන වම් පස මොලේ වෙනත් අර දකුණු පස සහ වම් පස කියන මොලේ කියන කොටස් දෙකටම අයිති නැති වැඩකට යොමු කරනවා. දැන් ගේම් එකක් දීලා තියෙන්නේ සතුටු වෙවි ඉන්න, විනෝදයෙන් සතුටු වෙවි ඉන්න තමයි ගේම් කියලා කියන. ක්‍රීඩාවක් කියන්නේ. එහෙමනේ දැන් අපි ගත්තොත් ක්‍රීඩා විවිධ ක්‍රීඩා අපි එළියට බහලා කරනවා ඒ කාලේ. නැත්තම් කම්පියුටර් වලින් පවා ක්‍රීඩා කරනවා සතුටු වෙන්න ගන්න. දැන් තියෙන ක්‍රීඩා මොකටද දීලා තියෙන වෛර බැඳ ගන්න. දෙන්න තුන් දෙනා පස් දෙනා 60 70 එකතු වෙලා මරා ගන්න එක තමයි දැන් තියෙන ක්‍රීඩා වලින් වෙන්නේ. ඉතින් එතකොට ළමයි ඉවර වෙනවා. ළමයිගේ ළමා කාලේ වෛරක්කාරය බවට පත් වෙනවා. ඉතින් මේවා ඉස්සරහට මම කිය ඉස්සරහට වෙන දේවල්. ඒ නිසා හරියට උවමනාද ඉගෙන ගන්න. කම්පියුටරයක් ගත්තොත් ඒකේ තියෙන අපිට කරන්න ඕන දේවල් ටික සහ කරන්න එපා දේවල් ටික. අපි කරන්න ඕන දේවල් ටික තමයි පුතේ කරන්න ඕන. රයිට්. මම අද ඔයාලට කියලා දෙනවා සිංහල ටයිපින් කරන විදිය. මේක සිංහල ටයිපින් ඔයගොල්ලොන්ට ඉගෙන ගන්න ඕන අවස්ථාවක්. මෙතන ඉන්න ගොඩක් අයට පුළුවන් සිංහල ටයිපින්. මම දැක්ක සිංහලෙන් එකව ටයිප් කරලා එවලා තියෙනවා. නමුත් මං හිතන්නේ ඒ ගහන්නේ ඒගොල්ලෝ සිංහල ටයිපින් ගහනවා ඇත්තේ software එකක් කරහා. ඒකෙන් අපි පස්සේ ගහන්න ඉගෙන ගමු. දැන් අපි ඉගෙන ගමු සිංහල ටයිපින් වල නියම ස්වරූපය. රයිට්. මම ඒකට Word document එකක් ගන්නවා. මේ වගේ document එකක් අරගෙන මම A4 එහෙම කරගෙන මේක මතකනේ වලට A4 එහෙම කරගන්න තාලේ ගත්ත ගමන් මේ වැඩේ කරන්න ඕනේ. A4 කරලා ඊට පස්සේ මාජින් උත් හදාගෙන මෙතනින් ගිහිල්ලා මතකද මාජින් හදාගත්තු ක්‍රමය අපි මෙන්න මෙතන ඩබල් ක්ලික් කරලා අපිට යන්න ලේසියි කියලා මම කිව්වා. මේකේ টොප් එක මම තියා ගන්නවා 0.5කට. එමේ හැම වෙලේම හුරු වෙන්න එක. හරිද? ඊළඟට බොටම් එකක් තියා ගන්නවා 0.5ක්. රයිට් එක තියා ගන්නවා ඒකත් මම 0.5ක්. ලෙෆ්ට් එක තියා ගන්නවා මේ වෙලාවේ 0.75ක්. මොකද මට මේක අමුණන්න ඕනේ නැහැ. ඕකේ කළා. කරලා මම මේ හෝම් එකේ ඉඳගෙන සිංහල ෆොන්ට් එකකට යනවා ඉස්සෙල්ලා. සිංහල ෆොන්ට් එකක්. මම මෙතන ගිහලා ක්ලික් කළොත් මේ ඔක්කොම ඉස්සරහින් උඩින් තියෙන ඉංග්‍රීසි ෆොන්ට්ස්. මම කිව්වා ෆොන්ට්ස් වර්ග තුනක් ගැන. පළවෙනි ෆොන්ට් එක තමයි ඉංග්‍රීසි ෆොන්ට් වල තියෙන think ෆොන්ට් එක. think කියන්නේ සිහින් ෆොන්ට් එක. මේ කැලිබ්‍රි වගේ කැලිබ්‍රි ලයිට් වගේ එකක් කුඩා ෆොන්ට් එකක්. ටයිප් කරපුවම අකුරු කුඩාවට පේන්නේ. චූටිවට. ඒ වගේම normal ෆොන්ට් එකක් මම ඔයාලට කිව්වා. මොකද්ද normal ෆොන්ට් එක? Times New Roman. ඒ වගේම විශාල ෆොන්ට් එකක් කිව්වා අකුරු මහතට තියෙන ෆොන්ට් එකක් Arial Black. මේකටත් වඩා මහතට තියෙනවා තියෙනවා. නමුත් අපි පොදුවේ ගන්නවා මේ තුන. එතකොට මේ වගේව මාතෘකා ටයිප් කරන්න ගන්නවා. මේ වගේව අන්තර්ගතයන් බොඩිස් වගේ දේවල් ලෙටර් එකක අන්තර්ගතය ටයිප් කරන්න වගේ. මේ කුඩා අකුරු ටයිප් කරන්න උවමන අවස්ථාවක් આવොත් මේ කැලිබ්‍රි ලයිට් හරි කැලිබ්‍රි හරි කැම්බ්‍රියා හරි ෆොන්ට් එකක් ගන්නවා. සිංහලෙත් ඒ වගේ.
සිංහලේ කුඩාම ෆොන්ට් එකක් තියෙනවා. හරිද? කුඩාම ෆොන්ට් එකක් තියෙනවා. මේවයි ගත්තොත් එහෙම මේ මලිටි වගේ ෆොන්ට් එකක්. තාම ඊටත් වඩා පොඩි මලිටි. දැන් මම වඩ ගහලා පෙන්නන්න මලිටි කියලා. මලිටි. ඔක කුඩාම ෆොන්ට් එක. තවත් මේකට වඩා කුඩා ෆොන්ට් තියෙනවා. අපි සලකන්නේ මේක කුඩාම ෆොන්ට් එකක් කියලා. මම මේ ෆොන්ට් එක විශාල කරන්න මේ අකුරු ටික. බලන්න මලිටි. ඊළඟට අපි තව ෆොන්ට් එකක් ගත්තු normal ෆොන්ට් එකක් ගමු අබය FM අබය FM අබය වගේ ෆොන්ට් එකක් අපිට ගත්තොත් normal ෆොන්ට් එකක් අබය හරිද ඊළඟට ටිකක් විශාල ෆොන්ට් එකක් අපි ගත්තොත් එහෙම ටිකක් විශාල ෆොන්ට් එකක් ගත්තොත් එහෙම FM බාසුරු FM බාසුරු බාසුරු ටිකක් විශාලයි ඔන්න ඔය විදිහට ටයිප් කරන්න අපිට පුළුවන් වෙන්න ඕන බාසුරු හරිද මට මගේ නම ටයිප් කරන්න ඕන නම් මට මේ විදිහට ටයිප් කරන්න පුළුවන්. දැන් සයන්න ගහලා අල්ම යන්න ගහන එක තමයි මට වැඩේ තියෙන්නේ. අල්ම යන්න ගහුවොත් ඔහොම වෙනවා. එක්කොත් ඔහොම වෙනවා. එහෙනම් මම ඒකට වෙන ක්‍රමයක් හොයා ගන්නවා ඔය විදිහට. නේ හරි. මම ගහනවා. මම දැන් කියලා දෙන්න යන්නේ මේ ටික වලට. අපිට ඔය විදිහට ටයිප් කරන්න පුළුවන් වෙනකොට ඉංග්‍රීසි ටයිප් කරනවා වගේම සිංහල. ඉංග්‍රීසි ටයිප් කරනවා වගේම සිංහල ටයිප් කරන්න ඕන. මම අර ඔයාලට ලෙටර් එකක් පෙන්නුවේ ඒ ලෙටර් එක මම ඔයගොල්ලන්ට ටයිප් කරලා එවන්න දෙනවා. තනියෙන් එකතු වෙලා මම ඊට ඉස්සෙල්ලා අකුරු ගහලා පෙන්වනවා. දැන් මම ඔයාලට ලෙටර් එකක් පෙන්වන්නේ ඉස්සෙල්ලා අර ආරාධනයයි උතුම් ආරාධනය කියලා. දැන් මේක ටයිප් කරලා එවන්න නිකන් නේද? ආලේයයි. ඊට පෙර අපි අකුරු ටයිප් කරන තාල ඉගෙන ගමු. කොහොමද අකුරු ටයිප් කරන්නේ? සිංහල ෆොන්ට් එකක් තෝරගන්න. අපි ගමු කුඩාම ෆොන්ට් එක කියලා අපි ඉගෙන ගත්තු මලිටි. මලිටි කියන්නේ කුඩාම ෆොන්ට් එක කියලා අපි දැන් අහගත්තා. හැබැයි මේට වඩා කුඩා ෆොන්ට් තියෙනවා. මම මේක දාගන්නවා 16ට සයිස් එක. සයිස් එක 16ට ටයිප් කරනවා. දාලා මම මෙන්න ටයිප් කරන්න පටන් ගන්නවා. 16ට දාලා. අයන්න. ඕඩිය බලන්න එපේ. අයන්නට අපි ගහන්නේ W. ටැබ් කළා. එතකොට උයන්න වෙනවා. ඒකට හේතුව ඕනම වර්ඩ් වගේ software එකක මුල අකුර කැපිටල් කරගන්නවා ටැබ් ගහපුවම. ඒකයි උයන්න උනේ. මම undo කරනවා. undo කරන්නේ ඇයි control S ඔයගොල්ලෝ දන්නවා. undo කරපුවම අයන්න වෙනවා. ආයන්න WD. හරිද? ටැබ් කළා. අයන්න WE. ටැබ් කළා. ඈයන්න W shift එකත් එක්ක E. අයන්න යන්න B යන්න capital B යන්න උයන්න නේද ඊට පස්සේ උයන්නනේ capital W උයන්න capital W ඊට පස්සේ ඔක එන්නේ ගයනු කිත්ත දෙන්නේ ඔව් එතකොට keyboard එකේ එකට උඩින් තියෙනවා සලකුණක් අපි ඒ සලකුණට කියනවා exclamation සලකුණ කියලා අර අපි කියන්නේ ඉර කිතිතක කියලා නේද අහෝ දුක කීරත කිතිත කියලා කියන exclamation mark එක shift එකත් එක්ක එක ගහපුවම ඕක වදිනවා ඌ යන්න ඌ කිපේ මම ඉස්සලා කියලා දෙන්නේ ඌ යන්න අයන් යන්න ඌ යන්න එයන්න T හරිද ඊළඟට T ඊළඟට A යන්න capital and sorry T අකුරයි A අකුරයි A යන්න ඔයන්න දා එන්නේ ඔයන්න capital T capital T අකුර ඊළඟට O යන්න alt එකයි 0.180යි ඔය ඇති ඔය ටික අපි කොහොමද කියලා ගහන්නේ කියලා ආයෙත් බලමු මුලින් ඉඳලා තනියෙන් මේක හුරු වෙන්න උන බැරිම ළමයි කම්පියුටර් තියෙනවා අයන්න හරිද ආයන්න යන්න ඈයන්න යන්න
ඊයන් උයන් ඌයන් එයන් ඒයන් ඔයන් ඕයන් හරිද කොහොමද ගහන්නේ අයන්නට මොකක්ද ආයන්නට මොකක්ද ඇයන්නට මොකක්ද කියලා මම දැන් ඔයාලට කියලා දෙන්නම් අයන්නට keyboard එකේ simple a keyboard එකේ simple w a නෙමෙයි right ඔන්න මම හදාගෙන යනවා ඉස්සෙල්ලා මේ ටික කරලා හදලා පෙන්නන්න ආයන්නට wd ඇයන්නට we ඇයන්නට w capital e යන්නට b යන්නට capital b උයන්නට capital w ඌයන්නට capital w exclamation එයන්නට t යන්නට ta ඔයන්නට capital T මේක වගේ අකුරු ටිකක් තියෙනවා ඊළඟට ඕයන්නට මේක අතර පෙන්න නේද ඕයන්නට කවුරුරේ පුළුවන් නම් කියන්න බලන්න ආට එකත් එක්ක කැපිටල් ට යන්නේ මොකද පුතේ ආට එකත් එක්ක බලමු අපි ගහලා ඕල්ට නේද ඕල්ට එකත් එක්කද පුතා කිව්වේ ඔව් ඕල්ට එකත් එක්ක ගහපුවා ඔන්න ඔහම එකක් වෙන්නේ දෙන්නේ හරිද වෙලා ගන්න ඕන ALT plus 0.180 නිකන් ඒව දැක්කම නිකන් ග්‍රීක් වගේ නේද ඕල්ට කී එක කියලා කී එකක් තියෙනවා කීබෝඩ් එකේ ALT කියලා ඒක තද කරගෙන හරිද ඒක තද කරගෙන අතහරින්න නැතුව දකුණු පැත්තේ තියෙනවා කීස් ඉලක්කම් ටික 0.180 කියලා ගහලා අතහැරපුමු හැදෙනවා මොකද්ද ඕ අකුර මෙන්න මේ කියන සිස්ටම් එකට අපි කියනවා ASCII කියලා මොකද්ද මේ සිස්ටම් එක ASCII American Standard Code for Information Interchange ඔය ASCII කියන සිස්ටම් එක තමයි මේ තියෙන්නේ ලෝකේ අකුරු නිර්මාණය සඳහා පරිගණකවල අකුරු නිර්මාණය කිරීම සඳහා මූලික වශයෙන්ම තියෙන ASCII ASCII වලින් පස්සේ ආවා Unicode කියලා ක්‍රමයක් මේක දිගදුර කතා කරන්න ඕන පාඩමක් නමුත් මතක තියාගන්න දැන් ඔය Unicode සිස්ටම් එක අල්ලගෙන තමයි එක ඇප්ස් නිෂ්පාදනය වෙලා තියෙන්නේ හැබැයි ASCII ඉගෙන ගන්න නැති ළමයෙකුට ASCII සිස්ටම් ඉගෙන ගන්න නැති ළමයෙකුට Unicode ඉගෙන ගත්තාම නිකන් මොකද්ද එකක් වුණා වගේ ඒ කියන්නේ අර ගහකට නගින්න අතු වලින් උගෙන ගත්තා වගේ ගහකට නගින්න අපි ඉගෙන ගන්න ඕන මුල ඉඳලා කඳ දිගේ ගිහිල්ලා කවුරු හරි අතු වලින් එල්ලිලා ගහට නගින්න ඉගෙන ගත්තා වගේ තමයි Unicode සිස්ටම් වලින් එක ඇප්ස් තියෙනවා ෆෝන් වලට සිංහල ටයිප් කරන්න ඒ වගේ හදන එක ගහන එක ඉතින් ASCII ඉගෙන ගන්න මම දැන් ඒ ASCII ටික ඉගෙන ගන්න ඔයාට ක්‍රමයක් කියලා දෙනවා සිංහල හෝඩිය ඔයා ටයිප් කරලා එවන්න ඕන මම ඔයාට ඒක පෙන්වන්න සිංහල හෝඩිය
සිංහල හෝඩිය කාඩ් ළඟ හරි නැත්තම් මම සිංහල හෝඩිය ඔයගොල්ලන්ට එවන්නම්. සිංහල හෝඩිය ඔයා ටයිප් කරලා ටයිප් කළාම තමයි ඔයාට මේ වැඩේ කරගන්න පුළුවන් වෙන්නේ. මෙතන සිංහල වර්ණමාලා සිංහල හෝඩිය මේ හැම අකුරක්ම ඔයාට පුළුවන් වෙන්න ඕන. අයන්න අය නෑ මෑ නියන් නියන් යනු යන්න ඊළඟට ඉරු ඉලු කියන අකුරු ඒ වගේ අකුරු මේ හැම එකටම තියෙනවා. හරිද? හැම එකටම අපිට සමාන අකුරක් කීබෝඩ් එකේ තියෙනවා. ඊට පස්සේ ව්‍යංජන ටික. ස්වර ටික වෙනම ටයිප් කරන්න ඕන, ව්‍යංජන ටික වෙනම පුළුවන් වෙන. කයන්න බයන්න ගයන්න සයින් මේ වගේ තියෙන අකුරු ටික පුළුවන් වෙන්න ඕන. මේක ඉස්සල්ලාම ටයිප් කර ගන්න ඕන. ටයිප් කරලා සේව් කරන්න. මම මේක එවනවා. මේකත් මට ටයිප් කරලා ගහලා එවන්න ඇල්ෆබෙට් කියලා සේව් කරලා. මේ අකුරු ටික ගහන ක්‍රමය මම ඔයාලට දැන් කියලා දෙනවා. මේ අකුරු ටික හොයාගෙන කොහොමද ටයිප් කරන්න කියලා මම ඔයාලට දැන් කියලා දෙනවා. නිකන් මේ පළවෙනි පාර මේ වගේ දෙයක් අහන අයට නිකන් අංජබජල් ඇති මේ ඇහෙන ටික කවුරු හරි පළවෙනි දවසේ නම් මේ ටික අහන්නේ වීඩියෝ එක අයපාරක් බැලුවොත් ඔයාට පුළුවන් දිග අරගන්න අඩුපාඩු ටික. හරිද? එක පාරක් මේක ඔලුවට දාගන්න කෙනෙකුට බෑ පළවෙනි දවසේ නම් මේ ඇහෙන්නේ. නිකන් පැටලෙනවා වගේ ඇති. මම මේ කරපු අකුරු ටිකත් පැටලෙනවා ඇති. ඒක අයන්න සමාන වෙන්නේ සිංහල හෝඩියේ කීබෝඩ් එකේ කැපිටල් W. එතකොට කැපිටල් W ගහන්න ඔයා අනිවාර්යයෙන්ම සිලෙක්ට් කරගෙන තියෙන්න ඕන පළමුව මොකද්ද? සිංහල ෆොන්ට් එකක්. ඔයා සිංහල ෆොන්ට් එකක් මෙතන සිලෙක්ට් කරගත්තට පස්සේ තමයි මේ කැපිටල් W කීබෝඩ් එකේ තියෙන කැපිටල් W අකුර ගහපුවම අයන්න වදින්න. W එකත් එක්ක W ගහපු ගමන් D අකුර ගහපු ගමන් ආයන්න වදිනවා. හැබැයි සිංහල ෆොන්ට් එක මෙතන සිලෙක්ට් කරගෙන තියෙන්න ඕනේ. නැත්නම් ඔයාට වදින්නේ නැහැ. සිංහල ෆොන්ට් වලත් හැම එකම වදින්නේ නැහැ. වදින්න ඔය FM, FS ඒ වගේ අකුරු වල තමයි වදින්නේ. DL කියලා මුලට තියෙනවා. DL බින්දුමැති, FM අබය, FM බිසෝ, FM ඒ වගේ තව තියෙනවා වගේ අකුරු වර්ග ගොඩක්. දැන් මේ මගේ කම්පියුටර් එකෙන් ගත්තොත් ගොඩක් සිංහල අකුරු තියෙනවා. ඉතින් මම එක එක ඩිසයින් ආර්ට් වර්ක් කරන නිසා මම ඒවා තියාගෙන ඉන්න උමනාවට ගන්න. ඉතින් ඔයගොල්ලන් කම්පියුටර් වලටත් ඒ වගේ සිංහල ෆොන්ට්ස් ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. සමහර ඒ වගේ මම මේ කියන අකුරු වර්ගේ වදින්නේ නැහැ. ඒකට හරි අකුරු වර්ගයක්ම ඩවුන්ලෝඩ් කරගන්න ඕන. කාට හරි එහෙම සිංහල අකුරු පිළිබඳ ගැටලු ෆොන්ට්ස් වල ගැටලු තියෙනවා නම් කියන්න මම අකුරු ටිකක් එවන්නම්. ඒකට ඔයාලට පුළුවන් ඒක දාගන්න. ඒක සර් බින්දුමතියකින් පුළුවන්ද? FM බින්දුමතියකින් පුළුවන්. FM බින්දුමතියකින් පුළුවන්. FM බින්දුමතිය බලමු මේකේ තියෙනවද කියලා මගේ මැෂින් එකේ. FM බින්දුමතිය right තියෙනවා. මේ තියෙන FM බින්දුමතිය කියන ෆොන්ට් එක මේකෙමුත් ඒ විදිහටම පුළුවන්. අයන්න, ආයන්න, ඇයන්න, ඈයන්න පුළුවන්. ගැටලුවක් නැහැ. බින්දුමතියකින් තමයි මම ගහුවේ. සමහර ෆොන්ට් වලින් ගහන්න බෑ. එහෙම තියන අය තමන් කම්පියුටර්ස් වල එහෙම ගැටලු තියන අය මට කියන්න නැත්නම් කයෙන් හරි අහගෙන හරි දේ කරන්න. ඔන්න සියලු අකුරු ලබා ගන්න තැන මම පෙන්වන්න යන්නේ දැන් ඔයාලට. දැන් මම අකුරු 10ක් විතරනේ කිව්වාට. දැන් මේ හෝඩියේ තියෙන අකුරු කීයක්ද? 60ක්. නේද? ෆයන්න කියන්නේ 60 වෙනි අකුර. අකුරු 60ක් තියෙනවා. එතකොට ඒ අකුරු ටික හොයාගන්න තැන තමයි මම දැන් පෙන්වන්න යන්නේ ඔයාලට. වර්ඩ් වල ඔයා මේ මෙතෙන්ද ගිහිල්ලා ඉඳිද්දී සිංහල ෆොන්ට් එකක් ඔයා සිලෙක්ට් කරගෙන ඉන්න ඕන. මෙතන ඉංග්‍රීසි ෆොන්ට් එකක් තියෙන. එතකොට හරියන්නේ නැහැ. මෙතන සිංහල ෆොන්ට් එකක් සිලෙක්ට් කරගන්න ඕන. මම බින්දුමැතියම ගන්නම්කෝ අර දරුවා අහපු එකම. ඔන්න බින්දුමැතිය ගත්තා. දැන් සිංහල ෆොන්ට් එක සිලෙක්ට්ලා තියෙනවා. ඊට පස්සේ මම ස්ටෙප් එකකට යනවා. කොහොමද ස්ටෙප් එක? ඉන්සර්ට් වල තියෙනවා මේ රිබන් එකේ. මේ රිබන් එකේ දකුණු පස අයිනෙම තියෙනවා සිම්බල්. ඉන්සර්ට් සිම්බල් කියන එකට ගියපුම අපිට තියෙනවා more symbol කියලා එකක්. අය පාරක් මම පෙන්නන්න සිංහල ෆොන්ට් එකක් ඔයා මෙතනින් සිලෙක්ට් කරගන්න ඕන අංක එකට. ඊට පස්සේ සිලෙක්ට් කරගෙන ඉවර වෙලා බින්දුමති හරි අබේ හරි මලති හරි මේ වගේ ෆොන්ට් එකක්. ඊළඟට ඉන්සර්ට් ගියා. මේ පැත්තේ තියෙනවා සිම්බල්. සිම්බල් වලට ගියපුම more symbol කියලා එකක් තියෙනවා. more symbol. ඒක ගත්තාම
ඔයාලට මෙන්න මේ වගේ ලිස්ට් එකක් එනවා. ඒ ලිස්ට් එකේ මෙතනින් සිංහල අකුරු ටක් ගාලා පෙන්වෙන්නේ නැත්නම් ඔයා කරන්නේ මොකද්ද? මෙන්න මේ උඩම ෆොන්ට් කියන තැන තියෙනවා පල්ලෙහාට arrow එකක් down arrow එකක්. ඒක ක්ලික් කළා මේ උඩට යනවා. මේක උඩට ගිහපුම තියෙනවා normal text කියලා. normal text දාපුම ඔයාලට මේ සිංහල අකුරු ටික ඔක්කොම එනවා. සිංහල ශබ්දකෝෂයේ වර්ණමාලාව මෙතනින් ගන්න පුළුවන්. මේ තියෙන අකුරු ටික. ඉතින් මෙතනින් ඔයා දැන් අයන්න හොයා ගන්න ඕන නම් කාට හරි මීටි මේ වැඩේ කරනකොට මේක ඉතින් ඉමීට තේරෙන්නේ නැති කෙනෙකුට ඉමීට කරන්න වෙන්නේ. වේගින් කරන්න බෑ. මේ තියෙන අයන්න. හරිද? අයන්නට මොකද්ද අකුර කියලා මෙතන තියෙනවා. අයන්නට මොකද්ද W. හරිද? ඊට පස්සේ ආයන්න කරන්න මෙතන මොකක්ද තියෙන්නේ? ඇදපිල්ල නේද? D එක. මේක ඉස්පිල්ල S එක. නේද? මේ වගේ Q එක. සමහර සිංහල අකුරු මම දන්නේ නැහැ. මේක ඇදපිල්ල නේද? ඇලපිල්ලද? ඔව්. මේ E එක. අපි දුම අතරින් පතර කයන්නට මොකක්ද දෙන්නේ? කයන්නට එන්නේ L. වයන්නට J මේ මෙතන තියෙන එක. යයන්නට H. කොම්බුවට F. මයන්නට U. බිඳුවට X. නේද? දැන් අර අයන්න බිඳුව කියලා අපි පොඩි කාලේ ඉගෙන ගත්තා. ඒකට මොකද්ද? මේ තියෙන්නේ. මොකද්ද? ඒකට ඇවිල්ලා නම්බර් සිම්බල් එකක් එන්නේ නැහැ. ඒකට එන්නේ කැරක්ටර් කෝඩ් එකක් 35 කියන කැරක්ටර් කෝඩ් එකක් එන්නේ. 35 ගහන්න තාලේ මම ඔයාලට කියලා දෙන්නම්. ඕල්ට් එකයි බිඳුවයි 35. ගහපු මෙන් බිඳු දෙක එනවා අර අයන්න බිඳුව අං කියලා ගහන්න. කියලා ගහන්න. නේද? අයන්නට මොකද්ද ගහන්නේ W නේ. ඔන්න ඕක හදින්න ඕන. 35. අයිත් ගහලා පෙන්නන්න. ඕල්ට් එක තද කරගෙන බිඳුව මුලට දාලා 35 ගහනවා. දැන් ඔයාලට මෙතන නම් තියෙන නිකන් 35 කියලානේ. මේකේ මුලට බිඳුවක් දා ගන්න ඕන හැම එකම මුලට බිඳුවක් දා ගන්න ඕන. හරි අපි බලමු අල්ම යන්න කොහොමද ගහන්නේ කියලා. අල්ම යන්න. මේක ඇතුලේ ඇති අල්ම යන්න. ඒවා එකක් බලමු අපි. අල් අකුරු කොහොමද ගහන්නේ කියලා. අල් අකුරු. මේ තියෙන මියන්න මේ අල්ම යන්නේ. අල්ම යනට එන්නේ මොකද්ද? මෙතන මේ කෝඩ් එක බලන්න ඕන දැන්. හල් අකුරු වලට මේ කෝඩ් එක 239 මෙතන තියෙනවා. එහෙනම් මුලට මොකක්ද දා ගන්න ඕන? බිඳුව. එහෙනම් අල්ම යන ගහන්න ඕන අපි කොහොමද ළමයි ගහන්නේ? ඔව්. ඕල්ට තද කරගත්ත ඇඟිල්ලෙන් බිඳුවයි 239. අමාරුයි තමයි තින්නේ. හරිද? අමාරුයි. හැබැයි මේ ක්‍රම ඉගෙන ගත්තාම ඔයා මේක හැදිච්ච විදිහ දන්නවා. ඔයා අධ්‍යාපනය ලැබපු කෙනෙක්. නිකන් ගහකට නගින්න අතු වලින් ඉගෙන ගත්තු නැති කෙනෙක්. රියන්න ගහන්නේ කොහොමද බලන්න. රියන්න. මොකද්ද කෝඩ් එක 223. ඕල්ට් එක තද කරගත්තා. බිඳුවයි 223. එකවරම ගහනවා. ඕල්ට් එක අතහරින්නේ ඔක්කොම අත ගහලා ඉවර වෙලා. අපි බලමු අල් බයන්න කොහොමද ගහන්නේ කියලා. අල් බයන්න මෙතන. අල් බයන්න. right මට විදුලි බලයේ විසන්දීමක් වෙලා තියෙනවා. මම හොස්පොට් දීලා අවිලා තියෙනවා. මට පේනවා ඇති දැන්. බලමු කියන්න මාව ඇහෙනවද කියලා දැන්. කරන්ට් එක ගියා. අධික වැස්සක් එන්නේ නෝ. දැන් ඇහෙනව නේද? එහෙනම් සර්. right thank you. දැන් අල් බයන්න. අල් බයන්නට එනම් මොකද්ද? 237. ඔන්න මම ගහලා පෙන්නනවා. ඕල්ට් එක තද කරගෙන 0.237 ගහලා ඔක්කොම ඉවරලා මම ඇඟිලි ටික ඔක්කොම අතහරිනවා. දුයන්න ගහන්න ඕන නම් කොහොමද ගහන්නේ? දුයන්න. මේ දුයන්න සිලෙක්ට් කරලා බලනවා මෙතන මොකද්ද කියලා. මේවා කොලයක ලියා ගන්න ඕන. මේ ඔක්කොම 60ම සහ මේ හල් අකුරු ඇදපිලි ස්පිලි කොම්බු කමාරේ මේ දවස් දෙකක් තුනක් මේකට මහන්සි වුණාම ඔයාගේ අතට මේක එනවා නිකම්ම. ඊට පස්සේ වාක්‍ය ටිකක් ටයිප් කරපුවම හරියනවා. මේ ඉස්සල්ලාම ටයිප් කරන නෝනා නාන්න නෝනා. එහෙම ටයිප් කරලා බලන්න ඕන. නේද? එක පේලි කීපයක් ටයිප් කරන නෝනා නාන්න නෝනා රට කජු. රට කජු ගා ටයිප් ටයිප් කරනවා. හැමෝම කීපයක් සිංහලේ. ඊට වඩා අකුරු ටික උරලා. දුයන්න. දුයන්නට 255. දුයන්නට ගහන 255. හරිද? ඕල්ට් එකට ඇඟිල්ල තද කරලා තියාගත්තා. බිඳුවත් එක්ක 255 ඉලක්ක වලින් ගන්නවා. තේරුණාද පුතේ දුවේ එක? ගැටලු තියෙනවද ඒක අකුරු ටයිප් කරන එක පිළිබඳ? ද්‍රයන්න මේ ගොඩක් තියෙනවා Tamanට ඕන අකුරු. කාට හරි තාපාරක් එක කියන්න ඕනද? ප්‍රමාණවත්ද? තේරුණාද?
සර් ඔය ටිකේ PDF එකක් දාන්න පුළුවන්ද? මේකද මේ සිංහල වර්ණමාලාවද? ඔය ටිකයි අර ගහන්න ඕනේ ඒවා ටිකයි. මේක දාන්නම් ඔයාට. ගහන්න ඕන ඒවා කියනකොට මෙන්න මේක ඕනනම් සර් දැන් කියලා දෙනව නම් කමන්නේ. මම ලියා ගන්නවා. දැන් මං කියද මේ ටිකද ඔයා ඉල්ලන්නේ? ඒ ටික මම ලියාගත්තා සර් අනිත් ඒවා ටික. යුනිකෝඩ් සිස්ටම් එකද? මේ වගේ අකුරුද? ඔව්. ඒවා මං කියවේ පුතේ ඔයගොල්ලන්ට හොයන්න කියලා දැන්. ඔයගොල්ලෝ හොයලා තනියෙන් ගෙදර කම්පියුටරයක් නැද්ද ඔයාගේ? තියෙනවා සර්. එහෙනම් ඔයා තනියෙන් හොයන්න ඒක. අර විදියට ගිහිල්ලා සිම්බල් වලට ගිහිල්ලා ඉන්සර්ට් ගිහිල්ලා සිම්බල් ගිහිල්ලා මේ මෝ සිම්බල් එකෙන් ඔයා හැම අකුරක්ම හොයන්න. හල් අකුරු ටික. හොයා ලියා ගන්න. ඒ වගේ ඔයාට පත්‍ර පිටුවක් හරි මොකක් හරි අරගෙන ඔයා ටයිප් කරනකොට ඔයාට හම්බෙන හැම හල් අකුරක්ම එකකින් ඔයා ලියා ගන්න. දැන් අපි ගත්තොත් එහෙම මෙහෙමනේ වචන ටික අකුරු ටික තියෙන්නේ. දැන් උදාහරණයකට මයන්න ගත්තොත් මයන්න ඊළඟට මියන්න නේද? මයන්නට පස්සේ තියෙන මොකද්ද? මියන්න. sorry. මයන්න ගමුකෝ 129. ඊට පස්සේ මියන්න. මියන්න ඔයාට අමතකයි නම් ඔයා මෙතනින් බලනවා මියන්න මොකද්ද කියලා. මියන්නට මොකද්ද? මේ කොහොම හල් අකුරු. වැඩ කරනකොට තමයි එක එක හොයාගෙන අපිට ලියා ගන්න වෙන්නේ. අර මේ දැන් මේ ටික මම ඔයාට සූත්‍රයක් වගේ දෙන්න බැරි නැහැ ලියලා හදලා දුන්නොත් ඔයා හොයන්නේ නැහැ මොකුත්. කෙන කවුරුත් එහෙම වැඩ කරන්නේ. මෙතන මියන්න 241. එතන මියන්න නේද? එතන මියන්න ගහන්න ওই විදිහට. ඕල්ට 0.241 මියන්න. හරිද? මයන්නේ ස්වභාවයන්. ඊට පස්සේ තියෙන මොකද්ද? මුයන්න. මුයන්න ගහන්නේ කොහොමද කියලා ඔයා හොයා ගන්න ඕන මුයන්න. U අකුර තමයි මයන්න, Q අකුර ගහපු මුයන්න වෙනවා. ඒතර මූ කරන්නේ කොහොමද? මේ අකුරේ තියෙන මේ අපි වර නැගීම. මේ අකුර වර නගා ගන්න පුළුවන් අපිට. හරිද? මූ යන්න. මෙහෙම ගැහුවා. ඊළඟට මොකද්ද? shift එකත් එක්ක Q මූ. පැහැදිලිද? ඒ අකුරු. දැන් සමහර ඒවා අර මේ හල් අකුරු වගේ ඒවා තමයි අපිට අර ඕල්ටත් එක්ක ගහන්න ඕන. අනිත් ඒවා ඕනේ නැහැ. ඇද පිල්ල, දීර්ඝ ඇද පිල්ල, ඉස්පිල්ල, පාපිල්ල, කොම්බුව, කමාව වගේ දේවල් හොයාගත්තාම ලේසියි. ඊට පස්සේ මේක අපි මෙයන්න කොහොමද? මෙයන්න කොම්බුව ගැහුවා. F අකුරෙන් කොම්බුව මේ නේද? ඊළඟට මෛත්‍රී කියලා ලියන කොහොමද? මේ මයි ඔය විදිහට. කොහොමද මෛත්‍රී කියලා ලියන්නේ? ඊළඟට තව මොකක්ද අපිට ඕනේ? ඒ වගේ මයන්න වර නගා ගන්න. ඊළඟට සයන්න ගන්න. සයන්න වර නගා ගන්න. කයන්න ගන්න. වර නගා ගන්න. පයන්න ගන්න. දයන්න ගන්න. ඔය හැම එකම තියෙනවා අකුරු වල වර නැගීමක්. අකුරේ හැඩ ගොඩක් තියෙනවා සිංහල අකුරේ. ඒ ටික මෙතෙන්ද ගිහිල්ලා හොයන්න. හොයලා ගන්න. එහෙම කරොත් තමයි ඔයාට මේක ඉගෙන ගත්ත වෙන්නේ. එහෙම නැත්නම් ඒක ඉගෙන ගත්ත වෙන්නේ නැත. ඉතින් ඊට පස්සේ ඔයාට පුළුවන් මේ වගේ ඇප් එකකට ගිහිල්ලා වැඩ පටන් ගන්න. දැන් ගොඩක් අය මේ වගේ සිංහල තමිල් ඉමි වගේ එකක් දාගත්තාම මේවා එකක් දාගත්තාම අපිට ඕන තරම් සිංහල ෆොන්ට් ටයිප් කරන්න පුළුවන්. හැබැයි අර කීබෝඩ් එක හුරු කරගන්න අර ක්‍රමේ ගන්න ඕන. කීබෝඩ් එක හුරු කරගන්න අර මම මේ දැන් උගන්වන්න ක්‍රමේ ගන්න ඕන. කීබෝඩ් එකේ අකුරු තියෙන ඉංග්‍රීසියෙන්නේ. ඒතර ඉංග්‍රීසි අකුරු ටික අපිට හුරු වෙන්න නම් අපි අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි කීබෝඩ් එකේ අකුරු වලට සමාන සිංහල අකුරු මොනවද කියන එක හුරු වෙන්න ඕන. ඊට පස්සේ අපිට ඕන තරම් මේ වගේ අකුරු ගහන්න පුළුවන්. හරිද? දැන් මම ඕනනම් ඔය දැන් ගත්තේ ඉස්කෝලේ පොත කියන ෆොන්ට් එක අර මේ අරන් තියෙන දැන්. මේ සිංහල කියන එක ගත්තාම මේක ගත්තාම ඉස්කෝලේ පොත කියලා ෆොන්ට් එකෙන් දැන් මේ වයඹ IT කැම්පස් කියලා ගහන්න පුළුවන්. අරට වඩා ඔක්කොම අකුරු වෙනස්. වයඹ IT කැම්පස් මේ I dot space T මේ space campus. මේ වගේ අකුරු ගහලා හුරු වෙන්න ඕන අපි. එතකොට අපිට ලියුවේ. කුරු නෑගල. Sri Lanka. පැහැදිලිද? ඔය වගේ දේවල් එක දේවල් හිතේද ගහනකොට ඔයාට උවමනා කරු කෑලි
මේ කමා අද පිලිස් පිලි කොම්බු කමා ටී අකුරු ඊළඟට ටූ කරන්නේ කොහොමද යයන් අයි කරන්නේ කොහොමද අඹ බයන්නේ කොහොමද කරන්නේ කොහොමද ආදී වශයෙන් මූර්ත දකුරු හත් ටයිප් කරන්නේ කොහොමද කියන එක ඔයාට එයි. ඒ එනකොට ඔයා ටග් ගාලා ගියා කොහාටද ඔයා යන්නේ? ඉන්සර්ට් ගිහිල්ලා කොහාටද යන්නේ? සිම්බල් ගිහිල්ලා මෝ සිම්බල් එකේ බලනවා මේ ඒ අකුරු වලට එන්නේ මොනවද කියලා. මෝ සිම්බල් එකේ බලපුවාට මෙතන තියෙනවා පා හොයන අකුර. එහෙනම් සමහර ඒවා බිඳුව ඕල්ට් එකත් එක්ක බිඳුවෙන් මුලට දාලා ගැහුවේකි. සමහර අකුරු වලට එහෙම මොකුත් ඕනේ මෙතන කියනවා මොන අකුරද ටයිප් කරන්න යන්නේ කියලා. දැන් සයන්නට නම් මොකද්ද? කීබෝඩ් එකේ I අකුර. තයන්න ගහන්න නම් කීබෝඩ් එකේ G අකුර. මයන්න ගහන්න කීබෝඩ් එකේ U අකුර. රයන්න ගහන්න කීබෝඩ් එකේ R අකුරෙන්. හරිද? මුර්තද නීයන්න ගහන්න කීබෝඩ් එකේ මේ 0.140. එතකොට මෙතන තියෙන එක දිහා බලන්න එපා මූර්ත අකුරු බැඳි අකුරු ඒ වගේම හල් අකුරු වගේ ගහනකොට නේද ඥයන්න ගහන්න මොකෙන්ද 91කින් නේද බිඳුව දැම්ම 91කින් ගැහුවා අර ඕල්ට් එක තද කරගෙන මම හිතනවා අද දවස ඊට වඩා කියලා දෙන්න කාලයක් එන්නේ නැහැ ඊළඟ දවසෙත් ඔයගොල්ලන්ට සිංහල ගැනම යමක් කතා කරලා තවත් තියෙනවා ඔයගොල්ලන්ට ගැඹුරු ඔයගොල්ලන්ගේ විෂය සම්පූර්ණ වෙන්න කියලා දෙන්න ඕන දේශනයක් ඒකත් කියලා දීලා මම ඊළඟ දේශනයට යනවා. එතකොට මම අද ওই ටික දාලා තියන්නම් PDF ඒ වගේ අරගෙන ටයිප් කරලා එවන්න. සහ මෙතෙක් කරපු අභ්‍යාස නොකරපු අයත් කරන්න. එතකොට වර්ඩ් වල තව දේශන ගණනාවක් තියෙනවා. ඒක අපි මදකට නවත්තනවා ලැබෙන බ්‍රහස්පතින්දා Excel පටන් ගන්නවා. එතකොට Excel වල මුල ඉඳලා කතා කරනවා වර්ඩ් කියලා මතක තියාගන්නවත් එපා. Excel කියන්නේ වෙනම ලෝකයක්. අපි ඒක ඉගෙන ගන්න ඕන වෙන විදිහකට. මේ වර්ඩ් වල ටික දැන් කරගෙන යන්න Excel lesson එකක් දෙකක් කරලා දෙකක් තුනක් කරලා ආයෙත් මම වර්ඩ් වලට ඇවිල්ලා තව ටිකක් වර්ඩ් වල කතා කරන්න තියෙනවා කියලා දෙනවා ඔයාලට. එහෙනම් අදට කම්පියුටර් සයන්ස් lesson එක ඉවරයි. මට තාම ලයිට් ප්‍රශ්නයක් තියෙනවා. නමුත් මම ෆෝන් එකකින් හරි ඔයගොල්ලන්ට දෙන්නම්. නැත්තම් මැනේජ්මන්ට් lesson එක මග නවතින නිසා අපි එකත් පැය භාගයක් හරි කරමු. ඒ නිසා ඊළඟ lesson එකටත් හැමෝම සම්බන්ධ වෙන්න. right thank you very much. Thank you, sir. Thank you, sir.